නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ප්‍රශ්න ගැටළු එහෙම තියෙනවද? මම දහම් කරුණු ටිකක් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ප්‍රශ්න ගැටළු කතා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා तन्हा पच्चा उपादान उपादान पच्चा भव भव पच्चा जाति जाति पच्चा जरा मरण शोक परिदु दुख दुम्न सुपायास संभवति सोतम पटिच्च सद्देच उपज्जति सोत विज्ञानं तिन्नं संगति पस्सु पस्स पच्चा वेदना वेदना पच्चा तन्हा तन्हा पच्चा उपादान उपादान पच्चा भव भव पच्चा जाति जाति पच्चा जरा मरण शोक परिदु दुख दुम्न सुपायास संभवति මේ වගේ ආයතන හයෙන්ම වේදනාව හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා තණ්හාවට තණ්හාව හේතු වෙනවා උපාදානයට උපාදානයේ හේතු වෙනවා භවයට භවයේ හේතු වෙනවා ජාතියට ජාතිය හේතු වෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසලට කියලා පෙන්නපු ටික අපි පොඩ්ඩක් කතා කරලා බලමු. එතකොට ඇහත් රූපය චක්කු විඥානය තුන්දෙනා එකතුද කියන ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනාවක් පහළ වෙනවා. වේදනාව තණ්හාවට හේතුයි කියලා පෙන්වුවාම එතනදී ස්කන්ධ පංචකයක මාපිකෙන් විපාක ඔය දැන් පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික වෙන්නේ. එතනදී වේදනාව විතරක් තථාගතයන් වහන්සේ මතු කළාට වේදනාව විතරක් තියෙනවා නෙමෙයි. එතකොට ඇයි වේදනාව විතරක් මතු කරන්නේ? මුළු ස්කන්ධ පංචකේ පුරාවටම තැවරලා තියෙන වේදනාවේ ගතිය. එතකොට අපිට පෙනෙන මට්ටමක විතරක් නෙමෙයි ඒ පෙනෙන ටික මනෝද්වාරික මට්ටමටත් එක්කම උදව් කරගෙන අපි කිව්වොත් ඇහැට රූපයක් ගැටලා චක්කු විඥානේ උපන්න ඒ ස්පර්ශයෙන් යම් වේදනාවක් උපන්න කියන තැන ඒ කියන්නේ ඇහැට අපිට රූපයක් පෙනෙනවා. හොඳට බලන්න මේ ස්කන්ධයන්ගේ කෘත්‍යයක් තියෙනවා වැඩක්. එතකොට ඒ පෙනෙන රූපය විඳිනවා. ඊට පස්සේ රූපයේ විඳ බව හඳුනනවා. රූපයයි විඳින්නේ විඳපු රූපයක් විඳ බව හඳුනනවා. එතකොට වේදනාවටත් රූපයක් විඳ බවයි හඳුනන්නේ. යම් වේදිතං සංජානති විඳිනදී හඳුනනවා. ඊට පස්සේ රූපයක් විඳපු බව හඳුනපු බවට හිතනවා. ඊට පස්සේ රූපයක් විඳපු බව හඳුනපු බවට දැනගන්නවා. ඒක ඊට පස්සේ අඤ්ඤමන කෘත්‍යයක් කියන චිත්තජයක ටිකේ රූපේ විඳපු බව දැනගන්නවා. රූපේ දැනගත් විඳපු බව දැනගත් එකත් විඳලා රූපය විඳපු බව හඳුනනවා. රූපය විඳපු බව හඳුනාගත් එකත් විඳිනවා. රූපය විඳපු බව හිතලා
අපි ඔක මෙහෙම කිව්වොත් රූපය විඳිනවා ඊට පස්සේ රූපේ විඳපු බව හඳුනලා තියෙනවා. රූපය විඳපු බව හිතලා තියෙනවා. රූපය විඳපු බව දැනගෙන තියෙනවා. ඊට පස්සේ දැනගත්ත බව විඳලා තියෙනවා. දැනගත්ත බව හඳුනලා තියෙනවා. දැනගත්ත බව හිතලා තියෙනවා. රූපේ විඳපු බව විඳපු එක හඳුනපු බව විඳලා තියෙනවා. හඳුනපු එක දැනගෙන තියෙනවා. හඳුනපු එකට හිතලා තියෙනවා. හිතපු බව විඳලා තියෙනවා. හිතපු එක දැනගෙන තියෙනවා. හිතපු එක මේ හිතලා තියෙනවා හඳුනලා තියෙනවා දැනගෙන තියෙනවා. ඒ කියන්නේ එක ස්කන්ධයක් එකකට එකක් දෙකකට දෙකක් තුනකට මේ වගේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යක් තියෙනවා. එතකොට මුළු වේදනා ගතියම ස්කන්ධ පංචකයෙන්ම තැවරිලා තියෙන්නේ. අපි කියමු පෙනෙන රූපය සිහි කරනකොට ඒ රූපය මම විඳින්න මෙහෙම රූපයක් කියන තැනකින් ඒ රූපේ නිමිත්ත ඇති වේදනාවට සංකේතයක් හැටියට. එතකොට වේදනාව කියනකොට ඒ රූපේ කුයි විඳින්නේ රූපේ විඳපු බව දැනගෙන තියෙනවා. රූපේ විඳපු බව හඳුන්වලා තියෙනවා. රූපේ විඳපු බව හිතලා තියෙනවා. ඊට පස්සේ හිතපු බව දැනගෙන තියෙනවා. හිතපු බව හඳුන්වලා තියෙනවා. හිතපු බව විඳලා තියෙනවා කියලා කොහොම යනකොට මේ වේදනා ගති ටික හැම ස්කන්ධයක එක්කම තැවරිලා තියෙනවා. එතකොට ඔය වේදනා පච්චය තණ්හා වේදනාව එතකොට ඔය ස්කන්ධ පංචකෙම තියෙනවා දැන් මෙතන. මේ ස්කන්ධ පංචකය විපාක ටික විදපු ටික වේදනා පච්චය තණ්හා මේ වේදනාව තණ්හාවට ප්‍රත්‍ය උනේ. වේදනා පච්චය තණ්හා කියනකොට වේදනාව තණ්හාවට ප්‍රත්‍ය උනේ කොහොමද කියන එකක් තියෙනවා. දැන් ඔය පටිච්චසමුප්පාද සිද්ධිය එක පෙන්නලා නැහැ. නමුත් තියෙනවා අපි කියමු යම් වස්තුවක් අපිට පෙන්වන්න නිවැරදිව පෙන්වන්න වුණොත් එක පැත්තකින් පොප එකක් අරගෙන ඒක පේන්නේ නැති වුනහම තව පැතිකඩ වලින් අරගෙන පෙන්නනවානේ. ඒ වගේ වේදනා පච්චය තණ්හා කියලා පෙන්වුවාම වේදනාවට තණ්හාව ඇති උනේ කොහොමද කියන එක තව ටිකක් වෙනස් කරලා විස්තර කරලා පටිසම්පාදේ 20 ආකාර පැත්තේදී අනිත් පැත්ත වෙන මෙන්න මෙහෙමයි උනේ කියලා. වේදනාවට තණ්හාව උනේ මෙන්න මෙහෙමයි කියලා. කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාරා නෑ අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන බව කියන තැනකින්. ඒ කියන්නේ එතකොට ඒ විපාක ස්කන්ධ ටික එතකොට වේදනාව කියනකොට ඒ විපාක ස්කන්ධ ටික තුල පුරාවට වේදනාව තැවරලා ඒ කියන්නේ රූපයක් විඳව බව තමයි යාගති ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට විඳව බව දන්නවා, රූපේ විඳව බව දන්නවා, සංඥාවත් විඳව බව දන්නවා, සාහිත්‍ය දේත් විඳව බව දන්නවා, දැනගත් දේත් විඳව බව දන්නවා. විඳලා තියෙනවා. කින සිද්ධි ටිකක් ඒක තියෙනවා. එතකොට ඒ ස්කන්ධ ටික හේතු ප්‍රත්‍යයයි. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. තිබිය හැකි බවක් නැහැ. හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට හේතු නිසා හටගත්ත ඒ විපාක ස්කන්ධ හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියලා හටගත්ත සියල්ල නිරුද්ධ වෙනවා කියලා දකින්න ධම්මහැ අපිට ඉපදිලා නැහැ. ධම්මහැ පහළ වෙලා නැහැ. ඒ හින්දා ඒ නොදන්නා අවිද්‍යාවෙන් નિરાයාසයෙන්ම ඒ වේදනා ස්කන්ධ ටික නැවත අපිට සකස් වෙනවා කර්ම වෙනවා. ඒකයි වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙන ආකාරය තව කෝණයකින් පෙන්නනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භාව කියලා. ඊට පස්සේ ඒ විපාක ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනකොට ඒක නොදන්නා අවිද්‍යාවෙන් ආපහු අර විඳපු ටික ඔසවලා ගන්නවා. අර එතකොට දැන්
කර්ම පංච උපාදානස්කන්ධ මට්ටම. පංච උපාදානස්කන්ධේ කුසල හෝ අකුසල මට්ටම. කර්ම. ඊට පස්සේ ඒ පංච උපාදානස්කන්ධයට පංච උපාදානස්කන්ධය කියන්නේ එතකොට දැකපු දේ අපිට හිතෙන් සිහි කරන්න පුළුවන් මට්ටම. දැන් ඉස්සෙල්ලා පෙනෙනවා කියපු තැන බිමම තිබුණේ පොළවේ තිබුණේ. පොළවේ අසුරු කරගෙන මේ පෙනීම් සිද්ධාන්තය වුණේ. ඒක හටගෙන නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බව නොදන්නා කම නිසා ඒක ඔසවලාගත්ත මනස නැත්තම් નિરાයාසයෙන්ම ගන්නව නෙමෙයි වෙනවා. මොකද හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන දර්ශනය තියෙන තැනට අපේ මනස ගෙනහිල්ලා නැති නිසා පෙනෙනවා කියන સિદ્ધාන්තය නැති නිසා ඇති බව ඉබේම හිතෙනවා. අවිද්‍යාව තියෙන නිසා සංකාර හැදෙනවාමයි. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවාමයි. ප්‍රත්‍ය වුණා සංකාර සකස් වෙනවාමයි. සංකාර කියන්නේ දැකපු අහපු දේවල් මනෝමයෙන් සිහි කරන්න පුළුවන් සිහි වෙන මට්ටමට හැදුණා. මොන දැන් පංච උපාදානස්කන්ධ මට්ටම. හැබැයි කර්මයි. ඊට පස්සේ අපි දැකපු දේ හිතින් සිහි කරනවා කියනකොට දැන් පංච උපාදානස්කර්ම. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැකපු දේ සිහි කරනකොට අපි දන්නේ මේ දැන් සිහි කරනවා කියන සිද්ධිය දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමන් තුළ සකස් කරගෙන ඔසවලා අරගෙන තියෙන ධර්මයක් කියලා දන්නේ නැහැ. ඒකම මේ හටගත්ත මේ සිහි කරන ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය දන්නේ නැහැ. නොදන්නා නිසා අපි සිහි කරගත්ත දේ හිතෙන් ඇත්ත කරගන්නවා. ඇත්ත කරගෙන උපාදාන වශයෙන් ඒකට හිතනවා. ඒ කියන්නේ සිහි කරගත්ත දේ අපිට ඇත්තම වුණොත් ඒකට අපි ප්‍රතිඋත්තර බැඳ යුතුයි කියලා හිතුනොත් ඒක ඇලෙන විදිහට හෝ ගැටෙන විදිහට ඒ නිමිත්ත තුල හැසිරුණොත් අපි ඇලුනත් කාම උපාදානෙ ගැටුනත් කාම උපාදානෙ තියෙන්නේ. මොකද අකමැත්ත කියන එක කාම මේ කැමැත්තෙම බලවත් පැත්ත. ඒ කියන්නේ කැමති දේ නැති හින්දා ඇතිවෙච්ච දෙයක්. එතකොට අකමැත්තේ ප්‍රබලය හට ගැනීම කැමැත්ත. එතකොට අපි ලෝභ ද්වේෂ සිහි කරගත්ත දේ ලෝභ ද්වේෂ දෙක ඇති වෙන විදිහට හිතනවා කියලා කියන්නේ. ඒක ඇත්ත කරගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙනවා. දැන් මේ ටික ඔක්කොම කර්ම භව පැත්ත මේ. මේ ඔක්කොම කර්ම භව පැත්ත. දැක්කපු දේ සිහි කරගන්නවා සිහි කරගෙන ඒක ඇත්තම කරගෙන හිතනවා කියනකොට තණ්හා උපාදාන කියන ටික. එහෙම හිතුවහම තියෙන දේ තමයි අපි සිහි වෙච්ච අපි හිතන අපි විඳපු දේ බාහිර තියෙන දෙයක් කියන හැඟීම අපිට ඇති වෙනවා. භවය ඇති වෙනවා. ඊට පස්සේ භවය තිබුණොත් අපි මේවා එකින් එක ජීවිතයෙන් බලමු. භවය තිබුණොත් වෙන සිද්ධිය මොකක්ද? හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ ආපහු. පෙනෙන හැම එකක්ම ආය භවයට එකතු වෙනවා. හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැති වෙනකොට ආපහු નિરાයාසයෙන්ම මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා. ආපහු අර මේ කර්ම භවයේ ආයත් මුලට ආවා. ඔය විදිහට විවිධ තිබුණොත් අවිද්‍යාව ඇත්ත පෙමේ භවයේ නිසා හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ නිවන පේන්නේ ඒ ඇත්ත නොදක නිසා ආයත් කර්ම රැස් වෙනවා. එහෙම වුණොත් මේ විදිහට කර්ම රැස් වුණොත් නැවත සසර මේ වගේ කයක් සවිඥානික
වෙනවමයි ආයෙත් ඉපදෙනවමයි. ඉපදුනොත් නැවත ජරා මරණ ශෝක පරිදු දුක් දුන්නස් හිස් නෑමයි. එතකොට නැවත ප්‍රතිසන්දි වශයෙන් ඉපදිලා විඳින්න වෙන දුක නතර වෙන්නේ නැහැ කර්ම රැස් වෙන තාක්. හොඳට ගන්න නැවත උපන්නු ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් විඳින්න වෙනවම. විඳින්න එහෙම දුක් විඳින්න වෙච්ච එකට හේතුව මොකක්ද? නැවත මේ වගේ කයක් සවිඥානික වෙච්චකම නැවත ඉපදිච්චකම. ඉපදීමට හේතුව මොකද්ද? ඉපදුණු තැන විඥානාම මුසලතන පස් වේදනා කියන ධර්ම දාටින්නේ. අවිද්‍යාව නෙමෙයි කර්මය. සංඛාරය තමයි ඒ ප්‍රතිසන්දි විඥානට හේතුව. කර්මයට හේතුව අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ වෙනවා කියලා නොදකින්න එක. ඒක නොදැකීම මොකක් නිසාද? භවය නිසා. භවය ඇතුලේ කුමක් නිසාද? තණ්හා උපාදානය නිසා. තණ්හා උපාදානය ඇති උනේ කුමක් නිසාද? පංච උපාදාන ස්කන්ධේ පිරිසිඳ නොදකින්න නිසා. අපිට සිහි වෙන අරමුණක ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා පිරිසිදු නොදකින කම නිසා පුද්ගලයේ කෙනෙක් සත්වයක් කියලා අපි තණ්හා වශයෙන් උපාදාන වශයෙන් හැසිරුණොත් ඒකේ ප්‍රතිඵලය නතර වෙන්නේ භවය හදලා සත්වයේ පුද්ගලයෝ අම්මලා තාත්තලා ගෙවල් දොරවල් බාහිර ඉන්නවා තියනවා කියන එක. භවයේ තිබුණොත් වෙන්නේ නිවන පෙනෙන්නේ හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ. එහෙම හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ නැති අවිද්‍යාව තිබුණොත් දකින්න අහන හැම දෙයක්ම කර්ම නිමිති බවට එකතු වෙනවමයි. කර්ම රැස් වුණොත් නැවත ඉපදීම වෙනවමයි. උපන්න ජරා මරණ දුක හිස් නෑමයි. සසර දුක හිස් නෑ මේ බඳු කෙනාට. කියන සිද්ධිය. අපි ඕක මෙන්න මෙහෙම බලමු. අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමට අපි කියමු දැන් අපි මෙතන මේ ධර්මශාලාවේ ඉන්නකොට අපිට මේ සේනාසනයේම වටපිටාව ඇති බව තියෙනවා දැනෙනවා. ඕකට තමයි භවය කියලා කියන්නේ. අපි කියමු දැන් දවල් දානේ වළඳපු දානශාලාව ඇති බව තියෙනවද නැද්ද අපිට? තියෙනවා. එතකොට දානශාලාව තියෙනවාමයි කියන එක තමයි අපිට මනසේ පිහිටලා තියෙන්නේ. ඒකට යන අඩිපාරක් මනස පිහිටලා තියෙනවා. මෙන්න මෙහෙමයි යන්නේ දානශාලාව තියෙනවා කියලා යන්න කලින්ම පෙනෙන්න කලින්ම ඒ රූප නිමිත්ත ඇති බවට සංකේතයක් අපි මනස තුළ තියෙනවා. ඒක තමයි භවය. ඊට පස්සේ ඇති බව තියාගෙන අපි එතෙන්ට ගියාම යන්නත් ඉස්සෙල්ලා තිබුණු නිසා අපිට පෙනෙන්නේ අවස්ථාවට හැදිලා ඉපෙන්නේ කියන එක. තිබුණ එක හම්බුණා වගේ දැනෙන්නේ. එතකොට ආපහු එනකොටම හම්බ වෙච්ච දේ තියෙනවා වගේ දැනෙන්නේ. යන්න ඉස්සෙල්ලා දානශාලාව ගාවට යන්න ඉස්සෙල්ලා දානශාලාව තියනවා කියන මානසික මට්ටම අපිට තිබුණේ. එහෙම තියාගෙන දානශාලාව ගාවට අපි ගියාම යන විස්තරෙත් තියෙනවනේ. මනසේ තියෙන විස්තරය බලාගෙන ගියාම ගියේ හින්දම අපිට පේනවා. දැන් අපිට තේරෙන්නේ මෙච්චර තිබුණු දානශාලාව පේනවා කියලා. ඊට පස්සේ අපි එතනින් අහකට අරගෙන එනකොටම අපිට එළඹ සිටින්නේ මොකක්ද? નિરાයාසයෙන්ම අපි දැකපු දානශාලාව තියනවා කියලා. අපිට පෙනුණු දේ හටගෙන නිරුද්ධ වුණා කියන එක පෙනෙන්නේ නැහැ. කුමක් නිසාද? භවය නිසා. දැකපු දේ භවයට එකතු වුණා මිසක
හටගත්ත දේ නිරුද්ධ වුණා කියන එක පේන්නේ නැහැ. ඇයි අපි භවය තුල ඉඳලා අරමුණක් ඇසුරු කළාම ඒ ඇසුරු කරන එක භවයට එකතු වෙනවා මිසක ඒක නිරෝධය පේන්නේ නැහැ. එතකොට අපි ඔය වගේ අරමුණු 100,000ක් ඇසුරු කළොත් ඇසුරු කරන දේ අපිට එකතු වෙච්ච දේ ඇති බවට මතක තියාගෙන ඇතිකමින් යනවා ගියාට පස්සේ ඇතිකමම හිටිනවා. ඔය මට්ටමේදී භවය තුල ඉඳගෙන අරමුණක් පරිහරණය කරනකොට පෙනුණු අවස්ථාවේදී අරමුණකට හිතුවත් කිව්වත් කළත් තියනවා කියන තැන දානශාලාව දකින්න ගියාම ඔන්න තියෙන දානශාලාව හම්බ වුණා. දැන් ඒ පෙනෙන දේ ඇහෙන් එල්බගෙන ඒකට මොනවා හරි හිතුවෝ මොනවා හරි කිව්වෝ මොනවා හරි ඒ ආරම්භය කටයුත්තක් කළොත් පෙනෙන නිමිත්ත එල්බගෙන සිතින් කියින් කළොත් අපි ආපහු එනකොට අපි හිතපු කියපු කරපු ඒ දානශාලාව ඇති බවට තමයි අපි එළඹ සිටින්නේ. ඊගාවට අපිට යන්න ඉස්සෙල්ලා දානශාලාව තියෙනවා කියන මට්ටමින් අපි ගියාම පෙනුණු අවස්ථාවේදී පෙනෙන දෙයට අපි නොහිතුවත් යමක් නොකියුවත් යමක් නොකළත් හිතින් කියින් කිසිවක් නොකර හිටියා. ආපහු වෙනකොට දානශාලාව ඇති බව එළඹ සිටිනවාමයි. හිතුව නොහිතුවත් නොකියුවත් ඒ අර්ථය නොකළත් පෙනීම මාත්‍ර ඇති ආපහු එනකොට ඉතුරු ඒක ඇති බවම එළඹ සිටිනවා. ඒ දානශාලාව ඇති බව එළඹ සිටිනකම මේ පැත්තෙන් සැප දුක් විඳින්න භවය හදලා ඒකම අසුරු කරන වාරයක් ගන්න ඇති බවටම කර්ම නිමිති එළඹ සිටියොත් මරණාසන්න මොහොතේ ඔය තියෙනවා කියන කර්ම නිමිත්තක් ඇත්තවල ප්‍රතිසන්දි වශයෙන් නැවත ඉපදිනවා ජරා මරණ දුක් විඳින්න වෙනවා කියන સિદ્ધාන්තය වළක්වන්න බෑ. එතකොට ඔය විදිහටම අද අපිට දානශාලාව කිව්වා වගේම අම්මලා තාත්තලා සහෝදර ඥාති හිතීසුන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් මේවා ඇති බවට අපිට භවයේ සකස් වෙලා තියෙද්දි භවයේ සකස් වෙලා තිබුණොත් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක පේන්නේ නැහැ. නිවන නොපෙනෙන්න යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම හේතු නිසා හටගන්න දේ හේතු නිරුද්ධ වෙනවා කියන කාරණාව නොපෙනෙන්න තියෙන එකම හේතුව මොකක්ද? භවය. භවයේ තිබුණොත් දකින්න දේ භවයට එකතු වෙනවා මිසක හටගත් දේ නිරුද්ධයි කියලා පේන්නේ එහෙම හටගත්ත හැම දෙයක් නිරුද්ධයි කියන එක පේන්නේ නැතුව ආපහු ඇති බවට එළඹ සිටිනකොට කියනවා කර්ම භවය කියලා. ඒ මට්ටම තියෙන තාක් જાතියෙන් හිස් වෙන්නේ නැහැ. එතකොට ඉපදීමට හේතුව කර්ම රැස්වීමට හේතුව හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා නොදකින අවිද්‍යාව. හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියන එක දකින්න බැරි වෙච්ච හේතුව තමයි භවය. භවයට හේතුව මොකද්ද? උපාදානය. අපිට විඳපු අහපු දේවල් මනෝමින් නැත්නම් සිහි වෙනකොට පංච උපාදානස්කන්ධ ලෝකයකට පංච උපාදානස්කන්ධ ලෝකේ උපාදාන වශයෙන් හැසිරුණොත් භවය හැදෙනවාමයි.
ඒ කියන්නේ අම්මා තාත්තා අයියා අක්කා බාහිර ඉන්නවා කියලා අපිට හැදිලා තියෙන භවය කුමක් නිසාද? උපාදානය නිසා. උපාදානය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වශයෙන් හැසිරෙන නිසා. ඒක අපේ ජීවිතෙන් අපි ගත්තොත්. ඔබ පැත්තකටලා ඉන්නකොට මොනවා හරි අතීත කළ කී දේවල් ආගිය තැන් දැකපු අහපු අරමුණු සිහි වෙනවා. ඒ සිහි වෙන මට්ටමට කියනවා පංච උපාදාන ස්කන්ධයක් කියලා. පංච උපාදාන ස්කන්ධය කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච එකක්. හේතුන්ගෙන් හටගත් එකක්. අනිත්‍ය වන සංකතෝ ප්‍රත්‍යයෙන් හටගත් එකක්. කෙටියෙන් ගත්තාම තමා තුල සිහි කරගන්න උපදින මට්ටම. උපදින හැම විතරකයක්ම අපිට ආපහු ඇත්තම වුණොත් හිතෙන් සිතුවිල්ලකින් අපි රූපයක් සිහි කරගන්නවා. දැකපු රූපයක් සිහි කරගන්නවා. සිහි කරගන්නකොටම අත්වාද උපාදානෙන් ආපේ අම්මනේ, අපේ නංගිනේ, අපේ නැන්දන්නේ කියලා සිහි කරලා අරගෙන සිහි වෙච්ච රූපයක අපි අත්වාද උපාදාන වශයෙන් හැසිරුණොත් ලෝභ ද්වේෂ දෙක ඇති වෙන තා ආරම්මණය අතීත දැකපු රූපය සිතෙන් අතීත ආරම්මණයක් හැටියට හිතෙන් ඔසවන රූපේ විතරයි. රූපේ සිහි කරන රූපය අපි දැන් ආපහු මේ අපේ නැන්දනේ, අපේ මල්ලිනේ, මේ අහවල් කෙනානේ කියලා සත්පුද්ගල භාවයකින් හිතේ සිහි වෙන නිමිත්ත අපි ඇසුරු කළොත් අන්න ඒකට කියන පංච උපාදාන ස්කන්ධයට උපාදාන. එහෙම වුණොත් තියෙන්නේ වෙන්නේ මොකද්ද? අපි එහෙම හිතපු ඇසුරු කරපු කෙනා බාහිර ඉන්නවා වගේ තැනකින් තමයි අපිට දැනෙන එක ආදරව නතර වෙන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මොන දැකපු සිද්ධියක් සිහි වෙනවා. හිතෙන් අතීත චක්කු විඥානයේ විඤ්ඤාය රූපාරම්මණය සීකරනවා. සීකරනකොට වර්තමානයේ හිත හඳුනා ගන්නවා. මොකද්ද? අහවල් තැන තියෙන උයන නෙමෙයි, උද්‍යානෙ නෙමෙයි කියලා ඒක හරි ලස්සනයිනේ. එතන මොහොම මල්පඳුරුකුත් තිබුණා. දැන් හිතෙන් ඔතගත්ත රූපායතනයේට අපි කාම උපාදානෙ උපාදානයි. ඒක පිළිඅරගෙන සතුටු වෙන විදිහට හැසිරෙනකොට අපිට හිතෙන්නේ අපි දැකපු මෙන්න මේ වගේ උද්‍යානයක් බාහිර තියනවා වගේ තැනකින් තමයි අපිට තේරෙන්නේ. ওই විදිහට හිතෙන් සිහි කරන නිමිත්තට කාම වශයෙන් හෝ අත්වාද වශයෙන් හෝ ditthi වශයෙන් හෝ සිලබ්බත වශයෙන් හෝ අපි මෙහින් අලුතෙන් අර්ථ සපයන්න ඒක පිළිඅරගෙන සිහි වෙන නිමිත්තට පුද්ගල භාවයක් ආරෝපණය කළා, කාම වස්තුක ආරෝපණය කළා, ආත්ම දෘෂ්ටියක් ආරෝපණය කළා, පිරිසුදු වීමට එක්තරා ආකාර නිමිත්තක් බව ආරෝපණය කළා, හැසිරුණා. ලෝභ දේශ දෙක හදලා තමයි නතර වෙන්නේ. කියන්නේ තමන් කැමති අකමැති දෙයක් හදලා තමයි නතර වෙන්නේ. ඒ නිකන් නතර වෙන්නේ ඒ විදිහට හැසිරෙනකොට කැමති අකමැති දේ හැදුනා කියන්නේ මං අකමැති දේවල් කැමති දේවල් බාහිර තියනවා කියන ගතියක් තමයි හැදෙන්නේ. අද අපිට මේ දැකපු අහපු හැම දෙයක්ම ඉන්නවා තියනවා කියන ගතිය කවදාවත් නතර වෙන්නේ පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙන තාක්. ඒ කියන්නේ හිතෙන් සිහි කරන නිමිත්තට අපි ඒක ඇත්ත කරගෙන ඇත්ත වෙලා ලෝභ දේශ දෙක ඇති වෙන විදිහට හිතන කමටයි අපි උපාදාන වශයෙන් හැසිරෙනවා කියලා තාපෙතකින් කියන්නේ. ඔය හැසිරෙන්න තියෙන මාධ්‍ය ටික තමයි අපිට කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන කෙටියෙන් ගත්තොත් සිහි වෙන දේ අපිට ඇත්තයි. සිහි වෙන දේ අපිට ඇත්ත වුණොත්, gedara සිහි වුණොත් ඇත්තයි ඒක. ඇත්තම වෙලා ඒකට හිතින් කිවින් කරන තරම් අපි යට වෙලා
පුද්ගලයෙක් වාහනයක් ඉන්න ප්‍රදේශයක් පළාතක් මොනවා හරි සිහි කෙරුවොත් සිතින් අතීත රූපාරම්මණයක් සිහි කෙරුවා නේද කියන එක අපිට හම්බ වෙන්නේ නැහැ. මේ සිතින් ඔසවපු නිමිති මාත්‍රය කියන එක අපිට හසු වෙන්නේ නැහැ. අපි ඒක දෙවොන්වලට හිතින් සජීවී කරනවා. ඇත්ත කරනවා. ඇත්ත කළාම ආපහු මේ භවය හැදෙනවා කියන එක නතර කරන්න බෑ. එතකොට භවය කියන එක හැදෙන්නේ තණ්හා උපාදානය නිසා. තණ්හා උපාදානයේ පංච උපාදානස්කන්ධයට. අර ඇති බවට සිහි වෙන සිද්ධාන්ත ටික පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ වර්තමාන චිත්තචෛසික ටිකෙන් අතීත පංච උපාදානස්කන්ධයේ යොසවලා තියෙන විදපු අරමුණයි යොසවලා තියෙන්නේ. අතීත රූපයේ විදපු රූපේ හෝ විදපු වේදනාව හෝ විදපු සංඥාව හෝ විදපු හිතීම හෝ විදපු දැනගැනිල්ල හෝ තමයි සිහි කරලා තියෙන්නේ. එතකොට ඒ සිහි කරන දේට තමයි අපි ඇත්ත කරගෙන හැසිරෙන්නේ. අපි කිසි වෙලාවක දකින්නේ මේක අපේ මනස තුල පහළ වෙච්ච විතර්ක මාත්‍රයක් නේද? සිතෙන් සිහි කරන ස්කන්ධ මාත්‍රයක් නේද? රූප මාත්‍රයක් නේද කියලා දකින්නේ. අපිට කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතුනොත් මේක හිතක තියෙන සිතුවිල්ලක් කියන එක දකින්නේ. නොදැක්කහම අපි ඒක ඇත්ත වෙනවා. පංච උපාදාන ස්කන්ධයක් බව අවිද්‍යාවෙන් Taman තුල සකස් වෙච්ච බව එහෙම සිහි කරද්දී අතීත ධර්ම නිරුද්ධ බව අපි දන්නේ. දන්නේ නැති වෙනකොට මේක ඇත්ත කරගෙන ඒ එන හැම විතර්කයකින්ම Taman යට කරනවා කියන්නේ ඇත්ත වෙලා Taman ඒකට කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහට හිතන්න පොළඹවනවා. එහෙම පොළඹවන්නත් හේතුවක් තියෙනවා. ඒ කියන්නේ අපිට අම්මා හරි යාළුවෙක් හරි නංගි හරි සිහි වුණොත් මේ හිතටනේ පහළ වුණේ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඇයි? අපිට ජීවිතේ අපි කියමු අපි අම්මව බදාගෙන අම්මගේ උණුසුමුට තුරුල්ලා හිටපු අත්දැකීමක් තියෙනවා. ලෝකෙ. ඇත්තටම එහෙම අම්මාව අල්ලගෙන හිටපු අත්දැකීමක් තියෙද්දි සිහි වෙනවා කියන එක අම්මා කියන විතරක මාත්‍රයක් නේද කිව්වට පිළිගන්නේ නැහැ හිත. පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේදී ඒකයි බුදුහාමුදුරුවෝ සලායතනික සූත්‍රය එහෙම පෙන්වන්නේ චක්කුම් වික්කවේ අජානං අපස්සං යතහ භූතං රූපා වික්කවේ අජානං අපස්සං යතහ භූතං කියලා මේ ටිකේ ඇත්ත ඇති හැටි දන්නේ නැති වුනහම ඒකේ රැවටෙනවා ඇලෙනවා බැඳෙනවා පංච උපාදානස්කන්ධය රැස් වෙනවා කියලා කිව්වේ. ඔන්න උතන අපිට කාම ලෝකේ කාමයේ නැවුන හැටි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඇක්ටි බවටම සජීවීව විඳ කියන්නේ මෙන්න මෙහෙමයි කියන સિદ્ધාන්තය එළිවුනොත් විතරයි අපිට මේ අම්මා තාත්තා නංගි අයියා අක්කා කියලා මතක් වෙන එක මනස පිළිබඳ වූ විතක්ක මාත්‍රයක් කියන එක ඔප්පු කරගන්න පුළුවන් වෙනවා. මොකද එහෙම නැත්තම් අපි සජීවීව විදපු අධ්‍යක්ීමක් තියද්දි මේක සිතුවිල්ලක් විතරයි කියලා කිව්වට බෑ. ඔන්න ඔකට ධම්මසංගණිය වගේ තියෙන. අපි නිකන් උදාහරණයක් ගත්තොත් දැන් මේ පේන කෝප්පේ තියෙනවා. මම මේ පේන කෝප්පේ අල්ලුවාම මට සැබෑවටම ජීවිතයේ අත්දැකීමක් තියෙනවා මේ පේන කෝප්පේ අල්ලලා මේකෙන් වතුර බීපු බවට. තේරෙනවද? කවුරුත් කිව්වට නෙමෙයි මට අත්දැකීමක් තියෙනවා කෝප්පේ අල්ලගෙන වතුර බීපු බවට. ඊට පස්සේ පැත්තකට ගියාම මම වතුර බීපු කෝප්පේ සිහි වෙනකොට එහෙ නෑ කෝප්පේ කියන එක දැන් මේ සිහි වෙන්නේ මගේ මනසෙයි කියලා මට ඕක යට කරන්න බෑ. ඇයි? සැබෑවටම කාය ස්පර්ශ ආයතනය පරිහරණය කරද්දී කෝප්පය කැල්ලීමේ අත්දැකීම මට තිබුණු නිසා. තේරෙනවද? අපිට වෙන්නේ ඒක. ඒ වෙලාවේදී අපි පෙන්නලා තියෙන්න වෙනවා යාට නැත්තම් අපිටම
කෝපයක් මම පරිහරණය කළා කියලා කාම භාණ්ඩයක් පරිහරණය කරන තැනක මම කාම භාණ්ඩයක් පරිහරණය කරන්නේ කොහොමද කියන එක. ඒකම අම්මව බදාගෙන මම හිටපු අත්දැකීම තියෙන නිසා, ඒ උණුසුමත් විඳලා තියෙන නිසා අම්මා කියන එක සිහි වෙන එක සිතුවිල්ලක් නේ කියලා හිතුවට ඉතින් සීකනොට එහෙ නෑ. දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා මේ පහළ වෙන එක සිතෙන් උපන්න නිමිත්තක් නේ කිව්වට හිත පිළිගන්නේ, හිත සැසඳෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් අපි එතන තිබුණ ඇත්ත පෙන්නලා තියෙන්න වෙනවා, උගන්වලා තියෙන්න වෙනවා. ඔන්න ඕකටයි මේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන ගතිය අඩු කරගන්න පුළුවන් වෙන්නයි අපි ධම්මසංගණිය වගේ ප්‍රකරණ ඉගෙන ගන්න. ඇත්තටම මේ ඉගෙන ගැනීම ඍජුවම නිවන් මාර්ගට අපිට බලපන්නේ ඒ නිසායි. එතකොට අභිධර්මයේ අදි පඤ්ඤා කියලා කියන්නේ ඒ නිසායි. අපි කියමු සැබෑවටම මම එතකොට පෙන්නනවා මම කෝපයක් අල්ලගෙන වින්දා කියන අත්දැකීම මට ලෙහෙලා පෙන්වන්න වෙනවා. මම මෙහෙම ඇහෙන් බලනකොට මට ආවේ පෙනෙන දේ තුල වර්ණ සටහන චිත්‍ර මාත්‍රයක්. ඒක චක්කු විඥාණයෙන් විඤ්ඤායයි. චක්කු විඥාණයෙන් දත යුතු රූපයක්. එල්බගෙන මම මෙහෙම ඇල්ලුවා කියනකොට ඒක කාය විඥාණයෙන් විඤ්ඤායයි පොට්ටබ්බය. එතකොට දැන් කාය විඥාණයට තියෙන ශේස්ත්‍රය චක්කු විඥාණයෙන් දන්නේ. ඒ කියන්නේ අල්ලපු බව රූපේ දන්නේ නැහැ. පෙනුණු බව කාය විඥාණය දන්නේ නැහැ. මම චක්කු විඥාණයෙන් රූපය දැකලා කාය විඥාණයෙන් මේක ස්පර්ශ කළාම මේ දෙකේ වේගවත් බව මත මට පෙනෙන දේ අල්ලනවා වගේ පෙනෙන්නේ. එතකොට මම කෝපයක් වින්ද කියන අත්දැකීම තුල ඇත්තටම තියෙන්නේ මේ ආයතන ටිකක එකතු කරලා මනෝ විඥාණයෙන් හදපු සිද්ධිය. කියන ටික මම ඇත්තටම කෝපයක් වින්ද කියන තැනක සැබෑම ඇත්ත සතර මහා ධාතුවයි අල්ලලා තියෙන්නේ, රූපයේ පෙන්නලා තියෙන්නේ කිව්වහම ඔන්න ඒ સિદ્ધාන්තයෙන් අල්ලන පරිහරණය කරන වෙලාවෙදී කෝපයක් වින්දලා තියෙනවන්නේ කියන අදහස. ඒ කියන්නේ පෙනෙන දෙයටයි මම කෝපේ කිව්වේ. අල්ලපු දෙයට කෝපේ කියන්නේ මම දැකලා නැහැ. ඒ කියන්නේ මම කායට ස්පර්ශ වුණේ පොට්ටබ්බේ නම් පොට්ටබ්බේ මට පෙන්නලා තියෙයිද? නැහැ. ඒකෝර මම ස්පර්ශ කරපු දෙයට කෝපේ කියලා නැහැ. කෝපේ කියපු දෙය විඳලා අල්ලලා නැහැ. එතකොට ඒ විදිහටම අපි කියමු අම්මා ඇහැට පෙනෙන රූපය පෙනෙන දේ චක්කු විඥානේ අපි අම්මා කියලා රූප නිමිත්ත ගත්තා. අපි මෙහෙම කරලා බදාගත්තාම කායම් පොට්ටබ්බ ධාතුව. දැන් මෙහෙම කායට දැනෙන දේ කාය විඥානේ විඤ්ඤායයි පොට්ටබ්බ ධාතුව. ඒකට පෙනෙන දේ අයිති නැහැ. පෙනෙන දේ අල්ලපු දෙයට අයිති නැහැ. කාය විඥාණයෙන් දැනගත්ත දේ චක්කු විඥාණයෙන් ශේෂ්ත්‍රයට අදාළ නැහැ. දැකපු දේ අල්ලලා නැති, අල්ලපු දේ දැක්කේ නැති තැනකින් තමයි තිබිලා තියෙන්නේ. නමුත් ඔක නොදන්නා කම නිසා මේ ආයතන දෙක ගැට ගාලා මම අම්මව අල්ලගෙන ඉන්නේ කියලා හදාගෙන තිබිලා තියෙන්නේ. එදත් කාමයේ පරිහරපු කරපු දවසේදීත් බොරුවක් තිබිලා තියෙන්නේ. මෙහෙම ඇත්තක් කුයි තිබිලා තියෙන්නේ කියන එක දැනගෙන තිබුණොත් අන්න අම්මා කියලා සිහි වෙනකොට සජීවීව මම විදපු අත්දැකීම බුරුල් වෙනවා. තේරෙනවද? ඔය ආයතන වෙක්කලා කෙනෙකුට විතරමයි නැත්තම් කෝපේ අල්ලලා වතුර බිව්වා කියන අත්දැකීම තියෙද්දී සිහි වෙනකොටම මේ කෝපේ කියලා සිහි වෙන්නේ මට මෙහෙම සිහි වෙද්දිත් එහෙ එකක් නැහැ. දැන් මම මේ කියන්නේ දැකපු රූප ආයතනය මේ සිහි කරගත්තේ. සිහි කරගත්ත සිද්ධියට. සිහි කරගද්දිත් එහෙම එකක් නැහැ කියලා උපාදාන වශයෙන් හැසිරෙන්න නොදී මනසෙන් බලන්න හැදුවත් පිළිගන්නේ නැහැ. මොකද දීපු කෝපක අධ්‍යක්ීම ඉතුරු වෙච්ච නිසා. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනකම අඩු කරගන්න නම් අපිට
ස්කන්ධ ධාතු ආයතන ටික වෙන් කළා ඔය අභිධර්මයේ තියෙන විදිය ඉගෙන ගැනීම අත්‍යවශ්‍යම අවශ්‍යයි. එහෙම වුණොත් එයාට බොහොම පහසුවෙන් අභිධර්ම ඉගෙන ගන්න කෙනාට පහසුවෙන් පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වශයෙන් නොගෙන ඇත්ත ඇටි දකින්න පුළුවන් පරිසරය ලැබෙනවා. ඔය ටික ඉගෙන ගත්තේ නැති කෙනෙකුට කිසි වෙලාවක ලේසි නෑ පිළිපලා හිටින එක පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වෙනවා කියලා. මොකද මනෝමය සිහිවෙන අත්දැකීම ජීවිතින් ස්පර්ශ වෙච්ච සිද්ධියක අත්දැකීමකුත් තියෙන නිසා. තේරෙනවා කියන එක. ජීවිතයෙන් විදපු අත්දැකීම තිබුණු තැන විඥානයේ මායාවකින් සකස් කරපු මේ වගේ ආයතන කීපයක් එකට අල්ලලා සකස් කරපු මෝඩකම කෙනුයි කාමය විදලා තියන්නේ කියන එක පෙන්වුවොත් අද සිහි වෙනකොට අල්ලගන්න පුළුවන්. ඒකයි මේ පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ දකින්න ගියාම අපිට මේ අභිධර්මයේ රූපකාණ්ඩයේ මේ තරම් ඇයි කරන්නේ? මේක පහසු සිද්ධියක් නම් ඕනේද? ඕනේ. මේකට නිවනට උපකාරී නැත්තම් භව නිරෝධයට උපකාරී නැත්තම් ආශ්‍රයයට උපකාරී නැත්තම් මේව ඕනේද? නැත්තම් නිකන් ධම්ම සංඥානේ කටපාඩම් කරලා තියෙනවා පංච උපාදාන ස්කන්ධය සිහි වෙනකොටම අනිත්‍යයි කියලා බලන එකයි තියෙන්නේ. ඉතින් අනිත්‍යයි කියලා බලනකොට පංච උපාදාන ස්කන්ධය අතහැරනවා නම් ඕනේද ධම්ම සංඥානේ එහෙම ඉගෙන ගන්න? ඕනේ. නමුත් එහෙම හිතුවට අනිත්‍යයි කියලා මම ඊයේ මේ ටික ඔයගලන්ට පුරුදු පුහුණු කළේ මනස කියන එක හඳුනගන්න මේ වගේ ශේස්ත්‍රයක් තියෙනවා කියන ටිකේ. නමුත් තේරුම් ගන්නට ඕනේ කාමය කියන පැත්ත කාය පොට්ටබ්බෙන් ස්පර්ශ වෙච්ච වටපිටාව වේදනාව ආපු වටපිටාව ඇත්තම වෙලා තිබුණොත් අපිට කිසි වෙලාවක මේක මනෝමයෙන් ආපු විතරකයක් කියලා ඕගොල්ලන්ට අතහැරලා භව නිරෝධයකට කටයුතු කරන්න බෑ. ඒ නිසායි මේ පංච උපාදාන ස්කන්ධය ඇත්තටම පුද්ගලයෙක් වයි ඉන්නේ හිතපු පුද්ගලයාමයි කියලා සිහි වෙන ගතිය බරාඩු කරලා තියන්න වෙනවා අපිට. අන්න ඔය ආයතන ටිකේ ඇත්ත පෙන්නලා කේනච විඥානං කේනච ඉන්න විඥානං ඇයි පෙන්නන්නේ වුණා? කිසි විඥානයකින් දත හැකි කිසි විඥානයකින් නොදත හැකි. චක්කු විඥානේ දැනගන්න දේ කාය විඥානේ දැනගන්න බෑ. කාය විඥානේ දැනගන්න දේ චක්කු විඥානේ දැනගන්න බෑ. එතකොට අම්මා කියන එක ඇහෙන් දැක්කනම් ඇහැට පෙනෙන දේ නම් අම්මා කිව්වේ ඔන්න පෙනෙන දේ අම්මා. ඊට පස්සේ අල්ලපු දේ දැකලා නැහැ, අල්ලපු දෙයට හිතලා නැහැ, කියලා නැහැ, පෙන්නලා නැහැ, හැබැයි වේදනාවක් තිබිලා. අම්මා ඇල්ලුවා, අම්මව අල්ලගෙන හිටියා කියන සිද්ධාන්තයට ඇත්ත වෙන්නේ නැහැ එතකොට. කෝප්පේ පෙනෙන දෙයටයි කෝප්පේ කිව්වේ, අල්ලපු දෙයටයි සිසිල් බව දැනන කාය විඥාණයටයි සිසිල් බව දැනන කෝප්පය අල්ලලා කියන එක ගන්න බෑ යාට. ඇයි? පෙනෙන රූපායතනයටයි පෙනෙන්නේ නිදර්ශනයක් දෙන්න පුළුවන් පෙනෙන කෝපෙට පෙනෙන අරමුණටයි කෝපෙ කිව්වේ. ඒක පෙනීමක් විතරයි. ඊට පස්සේ සිසිලසක් ආවේ කාය ස්පර්ශයක් ආවේ මොකක් නිසාද? පොට්ටබ්බේ නිසා. ඒකට පනවන්න දැකලා නැහැ ඒ රූපේ. ඒ හින්දා අල්ලපු එක කෝපේ අල්ලලා විදලා නැහැ, විදපු එක පෙනිලා නැහැ. එතකොට මෙහි කෝපයක් විදලා තියෙනවමයි කියලා සජීවී ගතිය අතාරිනවා. අතරියාම පස්සේ කෝපය කියලා සිහි වෙනකොටත් මේක හිතේ පහළන විතර්කයක් නේ කියලා අල්ලගත්ත හැකි. තේරුණා කියන්නේ. එහෙම නැතුව ජීවිතාන්තයකීමක් තියෙනවා මට සැබවින්ම මම කෝපය පරිහරණය කළා වතුර දුව කියලා. එහෙම තියෙද්දි මනෝමය සිහි වෙනකොට නෑ මේ සිතටනේ පහළ වෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යයිනේ. බාහිර එහෙම එකක් නෑනේ කියලා කිව්වට කීයේවත් හිත පිළිගන්නේ. අපි ඇත්තටම මේක සහේතුක වෙන්න ඕනේ. අපේ ජීවිතයේ සැබෑම සිද්ධියක් වෙන්න ඕනේ. එතකොට ඒකටයි අපි ධම්මසංගණී වගේ ප්‍රකරණ ඉගෙන ගත්තත් ඒක නිවනට ඍජුව මඟ උනේ. අම්මා කියලා සිහි වෙනකොටම නෑ මේක හිත පිළිබඳ වුණා. මෙන්න සිහි වෙනකොට දැකපු දේ අනිත්‍යයි. කියනකොට මට අල්ලපු එකේ අත්දැකීම ඇඳිලා තියෙන්න බෑ. අම්මව අල්ලලා මම ඒ උණුසුම දැනෙච්ච අත්දැකීම තියෙන්න බෑ මේ රූප නිමිත්ත එක්ක. ඒ හින්දා මේක වටන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලා මම කාය සංපස්සයෙන් අල්ලගත්ත
අත්දැකීම පෙනෙන දෙයට ගැට ගන්න මෝඩකම තුල ඉඳගෙන අම්මව මම බදාගෙන මේ කිරිබීල තියනවා කියන මට්ටමක දැනුමක් තිබුණා නම් මම සිහි කරනකොටත් එහෙම එකක් නැහැ මේ අම්මා කියලා සිහි වෙච්ච එක විතරකයක් නේ කියන දණක මට ගලවන්න පුළුවන් වෙයිද? මට තේරෙයි මම විහිළුවක් කරනවා වගේ. මම බොරුවක් කරනවා වගේ. ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන මේ ධර්මතා ටික ඉගෙන ගන්න කියන්නේ ඉගෙනගත යුතුයි කියන්නේ නිකන් නෙමෙයි. ඔය පංච උපාදානස්කන්ධය කියන තැන අපිට සිතුවිල්ල කියලා නිකන් හිත තියන්න බෑ. එහෙම හිත තියලා නැති කරන්න පුළුවන් නම් මේකද විතරකයක් මේ පංච උපාදානස්කන්ධය. අපි මෙහෙම සිහි වෙද්දිත් අම්මා කියලා දෙයක් එහෙම දෙයක් නැහැ. නංගි සහෝදරය සහෝදරි එහෙම දෙයක් නැහැ. දකින්නකොට නිරුද්ධලා කියලා අපිට මේක අනිත්‍යයි කියලා බලන්න පුළුවන් නම් බලනකොට පෙනෙනවා නම් ස්කන්ධ ධාතු ආයතන ඔය ධම්මසංගණී රූපකාණ්ඩේ චිත්තකාණ්ඩේ ඔය ඉගෙන ගන්න ඕනේ නේද? ඕනේ නැහැ. විශේෂයෙන් අපි කාම භූමියක් මොනද රූපකාණ්ඩේ ඉගෙන ගන්න ඕනේ නේද? ඕනේ නැහැ. නමුත් සජීවීව කාම භූමිය ඇත්තගල සැප දුක් විඳ අනිත් පුද්ගලයා අනිත්‍යයි ඉන්නවා කියන අත්දැකීමක් තියෙද්දි මෙතනින් අල්ලගන්න බෑ. එහෙනම් මෙතන අල්ලගන්න පුළුවන් මට්ටමට මට පත් කරගන්න වෙනවා අර ටික ඉස්සෙල්ලා ලිහලා පෙන්නලා ඉගෙන ගන්න. තේරුණා? අන්න ඒකටමයි ඔය ප්‍රකරණ තියෙන්නේ අවශ්‍යම ඍජුවම නිමම් මඟ. ධම්මසංගණි වගේ ප්‍රකරණයක් ඉගෙන ගන්න නැතුව කවදාවත් කාමයේ ඒ කියන්නේ රූපකාණ්ඩ ඉගෙන ගන්න නැතුව රූපේ පිරිසින් දකින්න නැතුව කාමෙන් මිදෙන්න පුළුවන්ද? රූපේ පිරිසින් දකින්නේ ධම්මසංගණියේ රූපකාණ්ඩේ තියෙන්නේ. ඔය ටික පිරිසිදු ඔය ටික උදව් කර නොගෙන පුළුවන් නම් කාම භූමිය ඉක්මවන්න බලන්න. කවදාවත් බෑ. හැබැයි ඔයගොල්ලෝ පෙන්නලා තිබුණොත් අම්මා කියලා සිහි වෙනකොට යම් පමණක හෝ මේ ඇත්ත ඉගෙනගෙන තිබුණොත් දැනගෙන තිබුණොත් ඔයගලන්ට පුළුවන් ඒකාන්තයෙන් මේක සිතුවිල්ලක් විතරකයක් කියලා පංච උපාදානස්කන්ධේ උපාදාන නොවී ඉන්න පුළුවන්. ඇත්තටම අම්මා හිටියා නෙමෙයි කියන අත්දැකීම කලින් දීලා තියෙනවා. අම්මා මට ඇසුරු වුණා කියන තැනක තිබුණේ මෙන්න මෙහෙම සිද්ධියක් කියනක ගණනලා තියෙන හින්දා. එතකොට සිහි වෙනකොටම ඕගොල්ලෝ දන්නවා මේක පංච උපාදානස්කන්ධය. ආයතන ටික ඔක්කොම ගැට ගහලා එන අත්දැකීම. මේක සිතුවිල්ලක් විතරකයක් කියලා දන්නවා. මම මෙහෙම සිහි කරද්දිත් මේ දැකපු දේ නෑ නේ කියලා දන්නවා. මොකද පෙනුණු රූප ආයතනට යම්ම කිව්වේ ඒකට ගැට ගහලා නැහැ අල්ලපු ස්පර්ශය අත්දැකීම. ලේසියෙන් අරමුණ වැටෙනවා. එතකොට එහෙම උපදින හැම අරමුණක්ම ඇත්ත ඇති හැටි පෙන්වන මේ පංච උපාදානස්කන්ධය කියලා හඳුනා ගන්න. එතකොට එහෙම නැත්තම් මේ රූපයක් මේකද මා උපාදාන රූපයක් නේ වර්ණ සටහනක් නේ කියලා හඳුනා ගන්න සිහි වෙනකොට. එතකොට ඕගොල්ලෝ දන්නවා අතීත සිද්ධාන්තය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මේ දැන් හිතින්ම සිහි කරලා ගන්න එකක් කියලා ඒ මොන විදිහකට බැලුවා ඕගොල්ලෝ දැන් මේ නිමිත්ත ඇත්ත කරගෙන ප්‍රතිඋත්තර බඳින එක නතර කළා මේ තියෙන්නේ. රූපේ ඇත්ත පෙන්නවා. එහෙම නැත්නම් සිහි වෙනකොට මේ රූපේ සතර මහා ධාතු වෙන්නේ කියලා සිහි වෙනකොට මේ රූපේ සතර මහා ධාතු වෙන්නේ කිව්වොත් කමක් නැහැ. ඒකෙන් රූපේ පෙන්නනවා වගේම ඒක ඇත්ත කරගෙන හිතලා නැහැ. මොකද සතිපට්ඨානේ කෘත්‍යයක් තියෙනවා. සිහි වෙනකොට සිහි වෙන එකේ විනය ලෝකේ අභිජ්ජා දෝමනසං මේ පංච විනය ලෝකේ ලෝකේ කියන්නේ මොකද? පංච උපාදාන ස්කන්ධ ලෝකේ. පංච උපාදාන ස්කන්ධ ලෝකේ දැඩි ලෝභය ද්වේෂය කියන දෙක හික්මන විදිහටම කටයුතු කොට යුත්තේ. අන්න එතකොට පංච උපාදාන ස්කන්ධ ලෝකේ ලෝභ ද්වේෂ දෙක හික්මන විදිහට කුමන හෝ ආකාරයකට මේ අරමුණට හිත තැබුණා නම් හරි අවශ්‍ය දේ වෙලා. ඒ කියන්නේ මේක රූපයක් වර්ණ සටහන් මාත්‍රයක් නැත්නම් සතර මහා ධාතු කිව්වත් මේ උගල නතර කරලා තියෙනවා මොකද්ද මේක ඇත්තම කළා කෙනෙක් කළා. ඒ තුල කැමැත්ත දක්වා වර්ධනය වෙන විදිහට හිතන එක නතර කළා. උපාදාන ස්කන්ධේ උපාදාන වෙන එක නතර කළා. අවශ්‍ය කෘත්‍ය වෙලා. අනිත්‍යයි කියලා හිතුවත් වෙලා තියෙන අනිත්‍යයි කිව්වම ධම්මනුපස්සනාවෙන් අරගෙන. ඒත් ඔයගොල්ලෝ
මේ නිමිත්ත කෙනෙක් වෙලා ඇත්ත වෙලා ලෝභ දේශ දෙක දක්වා හිතන වර්ධනය වෙන ක්‍රමය නතර කරලා තියෙනවා. ওই විදිහට ඊගාවට තමන්ව ගත්තා. තමන්ව ගත්තත් සිහි වෙනකොට ඒක ඇත්ත වෙලා තමන් ගැන සතුටු වෙන දුක් වෙන මට්ටම දක්වා නොවන විදිහට හිත පිළිගන්න එක නතර කළා. ඔන්න ඔය මට්ටමට උපදින හැම විතරකයක්ම ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට රූපයට හිත තබලා සිහි වෙන රූපයට හිත තබලා නැත්තම් ඒ වේදනා ගතියට හිත තබලා නැත්තම් ඒ සිහි වෙනවා කියන සිතට සිහි කරන හිත හෝ හඳුනගෙන එහෙම නැත්තම් සිහි වෙන එක විතරකයක් පංච උපාදාන ස්කන්ධය කියලා කුමන හෝ උපකාරක ධර්මයක් උදව් කරගෙන පැත්තකට වෙලා ඉන්නකොට විශේෂයෙන්ම වග බලා ගන්න මනස ගැනයි මේ කියන්නේ. මන ආයතනය ගැනයි. අප්‍රමාදීව සිහිය ආරක්ෂාව සැපයුතුයි උපදින විතරකයන් ඇලෙන්නේ ගැටෙන්නේ නැති ඇලීම ගැටීම ඇති නොවන තැන දක්වා හිතලා වර්ධනය කරන්න එපා. එහෙම නොවෙන්න නම් ලෝභ දේශ දෙක ඇති නොවන මට්ටමටපත් වෙන්න නම් ඔගොල්ලෝ ස්කන්ධ ටිකට ප්‍රතිඋත්තරයක් වශයෙන් යෝනිසෝ මනසිකාර වශයෙන් කුමන හෝ ධර්මතාවයක් පෙන්වලා තියෙන්න ඕනේ. එතකොට ඒ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දකිනකොට ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට අපි ඒක සිහිනුවණින් මෙනෙහි කළොත් ඒකට කියන පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්නේ නැතුව ඉන්නවා. අම්මා කියලා සිහි වෙනකොටම සිහි වෙන එක ඇත්ත කරගෙන හිතන්න යන්න දෙන්නේ නැහැ. මේක විතරකයක් නේ කියනවා. බලන්න. නෑ පිළිගන්නේ මේක හිතෙන්ම සිහි කරගත් එකක් මේක අනිත්‍යයි කියලා බලනවා. නෑ ඒ වුණාට හිටියනේ කියලා පෙන්නකොට බලලා නෑ බාහිර ඉන්නවමයි කියලා පෙන්නකොට හිටිය කියන දෙයට ගිහිල්ලා ආයතන ටික පෙන්නනවා ධම්මසංගිනී තිබුණු විදිහකට. හරි අම්මව ඇල්ලුවා කියන තැනක තිබුණා නම් මෙහෙම උනේ. අම්මා පෙවුණා කියන තැනක වුණා නම් මෙහෙම උනේ. අම්මගේ හඬ ඇහුණා කියන තැනක වුණා නම් මෙහෙම උනේ. අම්මා කතා කරනදී මං අම්මගේ අත අල්ලගෙන කතා කරනදී අහගෙන හිටියා කියන එකක් වුණා නම් ওই දෙපසම සමාසයේ කඩලා වෙන්නන්න වෙනවා. ඇහුණා කියන එක වෙනම සිද්ධියක්, අල්ලගත්ත කියන එක වෙනම සිද්ධියක්, ඇහුණා කියන එක තේරුණා කියන එක වෙනම. මෙහෙම දැනකින් මට මේ අත්දැකීම ලැබුණේ කියන එක සිහි කළා මෙතෙන්ට එනකොට ඔගොල්ලෝ ඒ රූපේ විශ්ලේෂණය කරපු අත්දැකීම විශාල රූප රාශියක් ඔයගොල්ලන්ට ඊගාව වෙලාවට එනකොට උත්තර දෙන්න ඔයගොල්ලන්ට නුවණයි. ඊගාවට ඔහොම බලනකොට ඔයගොල්ලන්ට මේක පහසුවෙන් අත්හැර ගන්න පුළුවන්. ඔහොම උපදිනදී වට ගන්න පුළුවන් මට්ටමට සමත් වෙන තාක් ඕක ඇසුරුකට යුතුයි. ඔය ඉගෙන ගත යුතුයි. ඊට පස්සේ උත්තර ටිකක් එනවා කාලයක් යනකොට ඇත්තට මේක මනස තුල නිමිත්තක් හැටියට හඳුනගෙන ඒක ඇත්ත කරගෙන යන්නේ නැතුව මේ විතර්කයේ අනිත්‍යයි කියලා බලන්න පුළුවන් දවසක් එනවා. අන්න ඒ සිහි වෙන එක මෙහෙම අනිත්‍යයි අනිත්‍යයි කියලා බලනකොට බාහිර අම්මා ඉන්නවා, ගෙදර ඉන්නවා, නංගිලා ඉන්නවා, මල්ලිලා ඉන්නවා කියලා ඉන්නවා කියන ටික කැපෙනවා ටික ටික. ඒකම මම ඊයේ මතක් කළා වගේ එයා සිහි වෙන එක නෙමෙයි ඇති බවට තේරෙන දේ නිරෝධයට අසංගතයට සාපේක්ෂව හඳුනා ගන්නවා. ඇති බවට දැනෙන දේ මොකද්ද? මනසයි කියලා හඳුනාගත්තාම ඒ කියන්නේ මේ වෙලාවට දානශාලාව කියලා තේරෙන එකත් මනසයිනේ කියලා හඳුනාගත්තාම ඒකද විතර්කය කියන එක හඳුනා ගන්නවා. මොකද ඒකද නෑ එහෙ තිබුණමයි කියනකොට ඕනනම් ආපහු යනවා. ඇහැට පෙනුනේ වර්ණ සටහන විත්ති ඇල්ලුවා කියනනම් අල්ලපු තැන කාය විඤ්ඤාණය පොට්ටබ ධාතුව. අල්ලපු අධ්‍යක්ීම පෙනුන දෙයට පෙනුන අධ්‍යක්ීම අල්ලපු දෙයට ගන්න බෑ. ඒව ඉගෙන ගන්න තියෙනකොට Taman හොඳටම දන්නවා දැන් පෙනුන දේ නිරුද්ධ වෙලා. ඔහොම උපදින විතර්කයේ පංච උපාදාන ස්කන්ධෙට උපාදාන නොවෙනවා කියලා කියන්නේ. එහෙම වෙනකොට තියෙනවා ඉන්නවා කියන ගතිය භවයේ ටික ටික අඩු වෙනවා. භවය අඩු වෙනවා කියලා කියන්නේ යන්න ඉස්සෙල්ලා ඕගොල්ලන්ට නෑ දානශාලාව තියනවා කියන මිම්ම. භව නිරෝධය කියලා කියන්නේ ඕගොල්ලන්ට තියෙනවා මනස තුල එහෙම ගතියක් ඇත්තෙම නෑ.
ඊගාවට දානශාලාව කියලා හිතුවොත් හිතන සිතුවිල්ල ප්‍රකටයි මිසක හිතෙන් මම මේ රූපය කරමුණු කළා හිතීමත් එක්ක නිරුද්ධයි කියන එක මිසක බාහිරට නැමෙන ගතිය හිටින්නෙම නැති දවසක් එනවා. කොහේ හරි ඉඳලා ආපු පාර එහෙමම හිතේ ඇඳිලා තියෙන්නේ නැති දවසක් එනවා. දැකපු දේ තියනවා කියන එක ඉතුරු වෙන්නේ නැති තරක් එනවා. ওই මනස තුල හම්බ වෙන නිමිති ටික උපාදාන වශයෙන් හැසිරෙන එක අඩු කරන්න භවය අතහැරෙනවා. ඔය දැකපු දේ තියනවා දැකපු තැන ඉඳලා ආපු පාරක් පෙනෙනවා කියන ටික තමයි භවයේ ඕක මකන්න තියෙන එකම ක්‍රමය තමයි පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙන එක නතර කරන එක. උපාදාන වශයෙන් හැසිරෙන එක නතර කරන්න තියෙන එකම දේ පංච උපාදාන ස්කන්ධය ගැන තියෙන හොඳ අවබෝධය. පිරිසිදු දකින්නකම ඒ ආයතන වෙන් කළා ස්කන්ධ වෙන් කළා දකින්නකම වැඩි තරමට ඔගලන්ට මේක ඉක්මවා ගන්න පුළුවන්. උපාදාන නොවෙන්න පුළුවන්. එතකොට උපාදානය අඩු වෙන්න භවය අතහැරනවා කියලා කියන්නේ මෙතන ඉඳලා ධර්මශාලාවට යන පාරයි තියනවා කියන එක මැකිලා. සිහි කළ හැකි. සිහි කරන මනසම ප්‍රකටයි නැමෙන්නේ. හිත යටින් නැමෙන්නේ ඇයි තියනවනේ කියන එකට නැමෙන්නේ. අන්න ඒ වගේ මට්ටමට ආවහම භව නිරෝධය කියනවා. භව නිරුද්ධ වුණොත් වෙන්නේ මොකක්ද? හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නිරුද්ධයි කියන එක පේනවා. මොකක් නිසාද? යන්න ඉස්සෙල්ලම ඕගොල්ලෝ දන්නවා එහෙම එකක් හැදිලා නැති බවක ඉඳගෙන ඔළුව ගියාම පෙනුනත් හැම එකක්ම අවස්ථාවට හැදි පෙනෙන්නේ කියලා දන්නවා. එතකොට අහකට යනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක පේනවා. භවය නැති වුණොත් යං කිංචි සමුදය ධම්මං සම්බන්ත නිරෝධම්මං හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන තැන එළඹ සිටිනවා. එදාට පෙනෙන දෙයට හිත භවයේ නැතුව ගියාම පෙනෙන දෙයට හිතින් කීන් කිරින් කළත් ඉතුරු වෙන හිතපු කියපු කරපු දේ නිරුද්ධයි කියන කෙලපදෙනවා. භව නිරෝධය වුණාට පස්සේ පෙනෙන දෙයට හිතින් කීන් කිරින් නොකළත් හටගත දේ නිරුද්ධයි කියන තැනක තියෙනවා. භවයේ තියාගෙන හිතින් කින් කිරින් කළත් නොකළත් ඇති බව රැස් වුණා වගේම භවයේ නැතුව රූප ශබ්ද අරමුණු හම්බ වෙන්න පුළුවන්. හම්බ වෙන එක නිරෝධයට එකතු වෙනවා. ඉස්සෙල්ලා හම්බ වෙන නිමිත්ත භවයට එකතු වුණා වගේ හටගත් දේ නිරුද්ධයි කියන තැන එළඹ සිටිනවා. යන්න ඉස්සෙල්ලාම තිබුණේ නැති නිසා උපදවාගෙනයි පරිහරණය කරන්නේ කියන නුවණ තියෙනවා. යන්න ඉස්සෙල්ලත් නොතිබි උපදවාගෙනත් පරිහරණය කළා නම් අහකට යනකොට ඉතුරු නැතුව නැති වුණා කියන එක හිතනව නෙමෙයි එළඹ සිටිනවා. අන්න එතකොට විද්‍යාව නිසා සම්මා දිට්ඨි සහ විද්‍යාව උපාදෝ අවිද්‍යාව නිරෝධ. අවිද්‍යාව නිරුද්ධයි. අවිද්‍යාව නිරෝධයෙන් සංකාර නිරුද්ධයි. ඇති බවට තියෙන කර්ම නිමිති නැහැ. එහෙම වුණොත් ජාති නිරෝධ විඥානේ නැවත ප්‍රතිසන්දි වශයෙන් තව කයකට බැසගෙන කයක් සවිඥානික කරනවා කියන સિદ્ધාන්තය ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණොත් මත්තේ ජරා මරණ දුකෙන් නිදහස් වුණා වෙනවා. ජරා මරණ දුක නොවෙන්න නම් ඉපදීම නැති වෙන්නට ඕනේ. ඉපදීම නැති වෙන්නට නම් ඉපදෙනවා කියන්නේ ප්‍රතිසන්දි විඥානේ. එහෙමනම් සංඛාරය නැති වෙන්නට ඕනේ. සංඛාරය නැති වෙන්නට නම් අවිද්‍යාව නැති වෙන්නට ඕනේ. අවිද්‍යාව නැති වෙන්නට නම් විද්‍යාව උපදින්නට ඕනේ. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං විරජං විතමල ධම්මචක්කුම් කියපු තැන එළඹම සිටින්න ඕනේ. විද්‍යාව උපදින්න ඕනේ. විද්‍යාව උපදින්න නම් භවය නැති වෙන්න ඕනේ. භවය නැති වෙන්න නම් ඒ කියන්නේ ඒ අරමුණු උපදින්න පෙරත් මේව තියනවා ඉන්නවා කියන මානසික මට්ටම අපි නැති වෙලා තියෙන්න ඕනේ. භවය නැති වුණොත් නැති වෙන්න නම් උපාදානය නැති වෙන්න ඕනේ. කාම දිට්ඨි අත්වාද සීලබ්බත කියන මේ හතරෙන් අරමුණු එක හැසිරෙනකම නැති වෙන්න ඕනේ. මානසික උපදින ගති ටිකේ හැසිරෙනකම නැති වෙන්න ඕනේ. එහෙම උපාදාන වශයෙන් සිහි වෙන ස්කන්ධ ටිකේ පංච උපාදාන ස්කන්ධයේ උපාදාන වශයෙන් නොහැසිරෙන්න නම්
පංච උපාදාන ස්කන්ධේ පිරිසිදු දැකලා තියෙනවා. රූප කියලා යමක් තියෙන මහ භූතයි උපාදායයි ඒව නිර්මාණය වෙලා කාම භාණ්ඩ මැවුණු හැටිත් හදලා බඩු මුට්ටු හදලත් පෙන්නලා තියෙනවා. වින්ද කියලා කියනවා නම් අර කෝප්පේ වින්ද අර රෝසමල වින්ද කියලා තියෙනවා නම් මම අල්ලලා ඒක ඉඹලක් තියනවා කියනකොට මම හොඳට විදර්ශනා කරලා තියෙන්න ඕනේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන්. රෝසමල කියන්නේ පෙනෙන රූප නිමිත්ත වර්ණ සටහනක් උපාදාය රූපයක් අහුවෙච්ච එක පොට්ටබ්බ ධාතුව කාය විඥාණය ගඳ ආපු එක ගහන විඥාණය අනිදස්සනයි පේන්නේ. ඒකට පෙනුණු රෝසමල කියලා පෙනුණු දී අයිති නැහැ ගඳට. මෙහෙම ඕගොල්ලෝ බර අඩු වෙලා තියෙන්න ඕනේ මේ ටික. ආයතන ටික වෙන් කරලා තියෙන්න ඕනේ. ওই රූප මහ භූතය උපාදාය රූපයි කියලා ඉගෙන ගත්තේ කටපාඩමට නෙවෙයි. ඔය ටික උදව් නොකර ඕගොල්ලෝ පංච උපාදාන ස්කන්ධේ බර අඩු කරගන්න නැතුව අනිත් උපාදාන නොවෙනවා කියන එක හරියන්නේ නැහැ. රෝසමලක් ඉඹලා අතට අරගෙන ඉඹපු අත්දැකීම ඕගොල්ලන්ට තියෙද්දි සිහි වෙනකොට නෑ මේක විතරකයක් කියලා ඕගොල්ලන්ට ඉක්මවා ගන්න පුළුවන් ලෝක පුදුමයක් එනවා. එහෙනම් ඕගොල්ලෝ ඇත්තටම අමූලික බොරුවක් කරනවා. ඒ කියන්නේ බුද්ධ දේශනාව නැතුව කෙලස් ගෙවාගෙන වගේ තැනක. එහෙමනම් මේ වගේ ප්‍රකරණ පණ වගේ රහතන් වහන්සේලා රකින්න ඕනේ නැහැ. නමුත් කිසි කෙනෙකුට මේ උපයෝගී කර නොගෙන යන්න බෑ. ඇත්තටම සජීවී කරපු කාම අධ්‍යක්ීම ලෙහෙල පෙන්වුව දවසට ඒකයි පංච උපාදානස්කන්ධය පිරිසිදු දත යුතුයි කියන්නේ. මට මං රෝසමලක් ඉඹපු අධ්‍යක්ීම සජීවීව තියෙන එක නම් ඒකේ බර අඩු වෙලා තියෙන්න ඕනේ. රෝසමල හොඳට කලාප සම්මර්ෂණය කරලා තියෙන බෙදලා තියෙන්න ඕනේ හොඳට. ආයතන වශයෙන් ස්කන්ධ වශයෙන් වෙන් කරලා තියෙන්න ඕනේ. ධාතු වශයෙන් වෙන් කරලා තියෙන්න ඕනේ. මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, මෙතන කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මෙතන ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු. ධාතු 9ක සංකලනයක් නේද මේ? මම රෝසමල කරගෙන ඉඹ කියන තැන කියලා ගත්තාම ඕගොල්ලෝ වෙනද වගේ රෝසමල කිඹා කියන ඇති බවට තියෙන සිද්ධාන්තය තුල හිර වෙලා ඉන්නේ. ඇත්තටම ලෙහෙනවා. එතකොට පහු වෙලාවේදී රෝසමල ඉඹපු අත්දැකීම සිහි වෙනකොටම එහෙම දෙයක් බාහිර තිබුණා නෑ. වෙනම ආයතන ටික ක්‍රියාකාරීත්වය ඔක්කොම එකට එකතු කරලා එන එක මායාවක්මයි, මනෝමයමයි, පංච උපාදාන ස්කන්ධයක්මයි, විඥානයේ මායාකාරයක්මයි. ලේසියෙන් පහරක් දුන්නේ නැහැ. ආයතන වෙනම තියෙන ආයතන ටික ඔක්කොම එකතු කරලා එන අත්දැකීම මනෝමයමයි. කෙලින්ම උත්තර දුන්නේ නැහැ. අම්මගේ කිරිබීපු ටික මතක් වෙන එක මනෝමයමයි. මොකද සැබෑ ජීවිතේ එහෙම එකක් වෙලා නැති බව එයා දන්නවා, පෙන්නලා තියෙනවා. අන්න ඒකයි පංච උපාදාන ස්කන්ධය පිරිසිදු දත යුතුයි කියලා කියන්නේ. එහෙම දන්න මට්ටමකට බුරුල් කරගත්ත කෙනාට මේ අනිත්‍ය බලන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධ උපාදාන නොවෙන්න පුළුවන් කියන එකත් තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව සිහි වෙනකොටම මේ අම්මා කියලා සිහි වෙන්නේ සිතුවිල්ලක් නේ. මේ සිහි වෙනකොට දැකපු දේ එහෙ නෑ, අනිත්‍යයිනේ කියනකොට අතෑරේ බලාගෙන ඉන්න හුරුතල් නැහැ කෙලෙස් ඔච්චර. අපි හිතනවා නම් මෙච්චර පහසුයි කියලා. එහෙම නැහැ. ඇත්තට මෙහෙම වුණා නම් තමයි පුදුමේ නේද? ඔන්න ඔය විදිහට හොඳට මතක තියාගන්න මම ඇති කාලෙකත් නැති කාලෙකත් මේ ක්‍රමවේද ටික අතහරින්න බෑ. මේ පිරිසිදුම ධර්මයේ පණිවිඩය. මෙන්න මේ ටික නැතිකම නිසායි ලෝකයට කෙලෙස් ඉක්මව ගන්න බැරි. හිතයි මනසයි සිහි උනේ ඒක අනිත්‍යයි කියලා කිව්වොත් එයා සහේතුකව කියන්නේ නැහැ ඒක. මොකක් නම් හේතු සහේතුකව ඒක විස්තර කළ යුතු, පෙන්විය යුතුයි. හැම වෙලාවෙම තමන්ව පිහිට හිටින්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ. ඇත්තට මට රෝසමලක් විඳපු අත්දැකීම ජීවිතේ බාහිරෙන් තියෙද්දි මම සිතුවිල්ලක් නේ කියලා කියනවා නම් ඇත්තට මට වංචාකාරයි. බාහිර එහෙම දෙයක් නැහැ, දැකපු දේ නිරුද්ධයි කියලා කියනවා නම් මට සැබෑ ජීවිතේ මෙහෙම අත්දැකීමකුත් තියෙද්දිම මම නැහැ කියනවා. නැත්තම් නැති බව ඔප්පු කරලා පෙන්නන
ඔතකොටයි කාමයේ උනත් කාමරාගයත් ගෙවා ගන්න පුළුවන්. ලස්සන ස්ත්‍රියක් ස්පර්ශ වෙච්ච සුවය දැනෙනවා කියලා කෙනෙකුට එනකොට හිතට මේක මනෝමයයි කියලා බලා ගන්න තියෙන හයිය මොකද්ද? යම් ස්පර්ශයක් තියෙනවා කාය සංපස්සේ අනිදස්සන දැකලා නැහැ. දැකපු රූපයක් තියෙනවා නම් චක්කු විඥානේ විඤ්ඤායයි. ස්පර්ශ වෙලා නැහැ. ගන්ධයක් තියෙනවා ගහන විඥානේ විඤ්ඤායයි. දැකලත් නැහැ ස්පර්ශ වෙලත් නැහැ. කියන තැනකින් නේද මේ ආරමුණු තිබුණේ කියලා මම ටිකක් විශ්ලේෂණය කළා නම් ඇත්තටම මෙහෙම ආයතන ටික ඔක්කොම එකතු කරපු સિદ્ધාන්තයක් එතන තිබිලා නැහැ. ඒ ඔහොම වෙන්වෙන්ව තිබුණු ශේත්‍ර තුනක තිබුණු දේ ඔක්කොම එක්කලා හදලා දෙන එකම මනෝමයයි නේද? කෙලින්මම තේරෙන බොරුවක්. මේක මනෝයි. කෙලින්මම කියන්න පුළුවන් එයාට අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. මොකද බොරුවක් බව ඔප්පු කරලා පෙන්නලා සහේතුකව. ආයතන ටික ලෙහලා පෙන්නපු එකේ. අන්න ඒ බඳු කෙනා ඒකාන්තයෙන් සහේතුකවම කාමයෙන් මිදලා යනවා. මොකද එයා ditta ධම්මෝ සහේතුකෝ කාමයේ බොරු කරලා ඔප්පු කරලා පෙන්නපු නිසා. තව දුරටත් මනසට බෑ කාමය ඇත්තටම තියනවා කියන තැනක යන්න. එයාට පිළි නොගෙන බෑ කාමයේ බොරු කරලා පෙන්නපු නිසාම බොරුවක් වුණා. කාමයේ ඇති බවට තියාගෙන බොරු කියවට පිළිගන්නේ. ඇත්තටම ජීවිතේ කාම වස්තු විඳපු අත්දැකීම තියාගෙනම නෑ ඒක බොරුවක් කිව්වට හිත පිළිගන්න ඒකයි මේ වෙන්නේ. මම අර කියේ රෝසමල විඳපු අත්දැකීම ජීවිතේ ඇත්තටම තියෙයි. ගඳක් දැනුණා, අල්ලලා මල අතටත් ගත්ත, ඇහෙනුත් දැක්කා. සාකි. එහෙම තියාගෙන බොරු කාමයේ විඳ කියන එක මලක් අල්ලලා විඳ කියන එක හිතට නෙන්නේ කිව්වට හරියන්නේ නැහැ පිළිගන්නේ. එහෙමනම් වෙනම ශේෂ්ත්‍ර ටිකක් ඔක්කොම එකතු කරලා දෙන එක බොරු. රෝසමලක් විඳ කියන අත්දැකීම බොරු. විඳපේ ආයතන ටික බෙදලා පෙන්නනවා. අන්න ඒ වගේ පංච උපාදාන ස්කන්ධය පිරිසිදු දැක්කොත් තණ්හා උපාදානය නැති වෙනවා. තණ්හා උපාදානය නැති වුණොත් භවය නැහැ. භවය නැති වුණොත් මොකද වෙන්නේ? යං කිංච සමුදය ධම්මං සම්පත්ත නිරෝධ ධම්මං නිවන පෙනෙනවා. හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා. එහෙම පෙනුනොත් මොකද වෙන්නේ? අවිද්‍යාව නැ විද්‍යාව. විද්‍යාව උපදිනකොට අවිද්‍යාව නැ අවිද්‍යාව නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? සංඛාර නැ. ආපහු දැකපු අහපු දේවල් ඇති බවට රැඳෙන ශේත්‍රයම නැ. නැවත ඉපදෙන්න තියෙන පරිසරයම නතර කළා. ඒ හටගත් දේ නිරුද්ධයි කියන එක දැක්ක කියන්නේ නිවන් දැක්කා. නිවන් දැක්කොත් කර්ම රැස් වෙන්නේ නැහැ. හිතන්න අරමුණු දකින්න අරමුණට ඕන දෙයක් හිතන්න. කියන්න කරන්න. හිතපු කියපු කරපු දේ නිරුද්ධ වෙනවා කියන තැන සාක්ෂාත් වෙලා. මත්තේ කල යුත්තක් නැහැ. කල යුත්ත කළා යා තියෙන්නේ. හතර උපාදානයම නැති කළා. ඒ හින්දා භව ආවරණය දුරු කළා. ඒ හින්දා ඇත්ත ඇති හැටි පෙනෙනවා. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියලා. එතකොට සාක්ෂාත් වෙලා මොකද්ද? ජාති නිරෝධය. කර්ම නැත්තම් රැස් වෙන්න විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන ශේස්ත්‍රේ ඉපදෙන්න තියෙන ශේස්ත්‍රේ ජරා මරණ දුක් නැවත ලැබෙන්න තියෙන ශේස්ත්‍රෙම නිරුද්ධ වෙලාද නැද්ද? නිරුද්ධ වෙලා. ඔතනදී අවශ්‍යම අප තව තේරුම් ගත යුතු අවශ්‍ය තැනක් තියෙනවා. ඒ තමයි නිරෝධය සහ නිවන. නිරෝධයම නිවනද නිවන නිරෝධයද? නිරෝධයට හටගත දේ නිරුද්ධ වෙනවා කියලා දකින එකට නිවන කියනවාද? නිවන වෙනම එකක්ද? නැත්තම් නිරෝධයම නිවනද? නිවන කියන්නේ නිරෝධයටද?
ඒ කියන්නේ නිවන සංකතයිද? නුවණ සංකතද අසංකතද? නුවණ සංකතයි නම් නුවණ නිවන නම් නිවන සංකත වෙලානේ. නුවණ කියන එක ප්‍රඥාව චෛසිකයද නැද්ද? චෛසිකයක්. ප්‍රඥා චෛසිකේ නිවන නම් නිවන සංකතද අසංකතද? සංකත වෙලා. හැම ගත්තොත් වැරදි. ඔයාගේ නිවන සංකත එකක් වෙනවා. මම විස්තර කරන්නම්. නිරෝධෝ නිබ්බානන්ති. නිරෝධය නිවන වෙන පర్యాయකුත් තියෙනවා. නිරෝධයක් මිසක නිවනක් නොවන පర్యాయකුත් තියෙනවා. අර ඉස්සර කශ්‍යපම කතා කරලා තියෙන સિદ્ધාන්ත ටික තියෙන. ඒකම මම වඩාත් විශ්ලේෂණය කරලා දෙන්නම්. ඒක නිරෝධයට නිවන කියන්නේ නිරෝධය නිවන නිසා නෙවෙයි. හැබැයි නිරෝධයේ නිවන වෙන අර්ථයක් තියෙනවා. නිරෝධයේ නිවන නොවන સિદ્ધාන්තයක්ත් තියෙනවා. ඒ කියන්නේ නිරෝධයේ බෙදිය යුතු ඉස්සෙල්ලා. ආහාර නිරෝධයක් තියෙනවා නම් ඒක නිරෝධයක් මිසක නිවන නෙමෙයි. කන බොන ආහාර නිසා රූපය හට ගන්නවා, ආහාර නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා තේදනා හට ගන්නවා, ස්පර්ශ නිරුද්ධ වෙනවා. නාම රූප නිසා විඥානය හට ගන්නවා, නාම රූප නිරුද්ධ වෙනවා කියලා ආහාර නිරෝධයක් තියෙනවා නම් ඒක නිරෝධයක්. නමුත් නිරෝධ සත්‍ය නිවන නෙමෙයි. ඒ නිරෝධය නිවන වුණා නම් අපි භාවනා කළත් නැතත් නිවන් දකිනවා. ඇයි? ආහාර ප්‍රත්‍යක හටගත්ත ස්කන්ධ ටිකක් නෙමෙයි තියෙන්නේ. අපි ඒ ආහාර ටික නිරුද්ධ වෙනකොට ස්කන්ධ ටික නිරුද්ධ වෙන එක නිවන නම් කවදා හරි අපි මැරෙනකොට මේ ස්කන්ධ ටික ඔක්කොම අතහැරෙනවනේ. ඉතින් අපි භාවනා කළත් නොකළත් ආහාර නිරෝධය නිවන නම් මර්තු කල යුත්තක් නැහැ. අර තියෙන කල්ප 84000ක් ගිහිල්ලා ඉබේම දුකෙන් නිදහස් වෙනවා කියලා තියෙන දෘෂ්ටි තියෙන ඒ වගේ එකකට වෙනවා. නමුත් එතන නිරෝධයක්. ඔතන නිරෝධයේ ලක්ෂණය තමයි කිසි වෙලාවක නිවන උපදින්නේ නැහැ. ඒ නිරෝධයෙන් ඒකයි. ඔය ආහාර නිරෝධයේ හරහමයි නිවනට යන්න තියෙන්නේ. නමුත් ඒකේ මේ වෙනස හඳුනගන්න. මේ ආහාර නිසා හටගන්න දේ ආහාර නිරෝධේ නිරුද්ධයි කියලා භවය නැති කළා මේ නිරෝධය දකින්නේ නැතුව ආහාර නිරෝධේ නිරුද්ධයි කියන સિદ્ધාන්තය අරමුණු කළා ඒ නිරෝධයටම හිත ඉලක්ක කළා ඒකටම අදිමුක්ත වෙන්න පුළුවන්, බැස ගන්න පුළුවන්. ඒ නිරෝධයට හිත බැසගත්තාම ඒ නිරෝධිත සකස් වෙච්ච එක. යාට ඒක තුල ගිහිල්ලා නත්තිකින්චි කියන ආකින්චයතින දක්වා යන්න පුළුවන්. නමුත් ඒක නිරෝධයක් වෙන්නේ ඒ හැම දෙයක්ම නිරුද්ධයි කියන පෙනෙන දේ හටගෙන නිරුද්ධ වෙනවනේ කියන තැනකට හිත තැබුවා. හිත උරු කළ හැකි හට ආහාර නිරෝධයට හිත උරු කළ හැකි. ඒක නිරෝධයක් මිසක නිරෝධ සත්‍යයක් නෙමෙයි. එතකොට ඔය ආහාර නිරෝධයම නිවන වෙන පర్యాయකුත් තියෙයි. ඒ කොහොමද? නිවන කියනකොට හැම වෙලාවෙම හොඳට දැනගන්න, හොඳට මතක තියාගන්න අනුත්පාද ලක්ෂණයක් තියෙන්නේ. නොයිපදීමේ ලක්ෂණයක් තියෙන්නේ. නොහට ගැනීමේ ලක්ෂණයක්. නිවන කියන්නේ මොකක්ද? අනුත්පාද බව. ආහාර ප්‍රත්‍ය නිසා හටගත්තදී ආහාර නිරුද්ධයි කියන එක දකිනවා පංච උපාදාන ස්කන්ධේ නූපදීමට. මෙහෙම දකිනකොට පංච උපාදාන ස්කන්ධය නොහට ගන්න දර්ශනයක පිළිట్లా නොහට ගන්න විදිහට මේක දකින්නව නේද? ඒ නිරෝධය දකින්න එක නිවන සාක්ෂාත් වෙනවා. ඒ නිරෝධයට, ඒ ආහාර නිරෝධයට කියනවා, ඒ නිරෝධයටම නිවන කියනවා. මොකක් නිසාද? නිරෝධය නිවන හින්දා නෙමෙයි. ඒද ආහාර නිසා හටගෙන ආහාර නිරුද්ධයි කියන දර්ශනය දකිනකොටම ඇති බව නැති වෙනවා. කර්ම සකස් වීම නැති වෙනවා. එහෙමොත් මතු ඉපදීම නැති වෙනවනේ. ඉපදීම නැති කළ ජාති නිරෝධය, ඉපදීම නැතිවීම
කියන સિદ્ધාන්තයේ සකස් වෙන විදිහට මේ දර්ශනය ලැබුවොත් මොකක් වෙයිද? නිරෝධය දැක්කහම නිවන සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ මතු නොඉපදින බව හදාගන්න මේ ස්කන්ධ ටිකේ ආහාර නිරෝධය දක්කමින් වැඩ ඉන්නවා. නැවත ඉපදෙන්න තියෙන හේතුව නතර කළා. ඉපදීම නතර කළා. අරයා ඉපදෙන්න තියෙන හේතුව පංච උපාදාන ස්කන්ධේ නැති වෙන්න තියෙන හේතුව නතර කළා නෙමෙයි නිරෝධය අරමුණු කළා විස්කම්බණයකින් ඒකටම අදිමුක්ත වෙලා තියෙන්නේ. මෙතන තියෙන වෙනස නිරෝධය බලනවා නෙමෙයි භවය අයින් කළ නිරෝධය දකින්න සකස් කළා පුද්ගලයා නෑ. නිරෝධය දැන් දෙකක්. ආහාර නිරෝධය නුවණින් දකින්න සකස් කළා පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනකම අඩු කළා භව ආවරණය අයින් කරගත්තා. මෙයා අයින් කළා හටගත් දේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් දේ ආහාර නිරුද්ධ වෙනවා කියන එක දකින තැනට ස්වභාව ධර්මයෙන් එළඹ සිටිය පුද්ගල භාවය අයින් කළා. ඒ හින්දා ස්කන්ධ ටිකේ මතු ස්කන්ධය නූපදින ස්වභාවය සාක්ෂාත් කළා. මේ දර්ශනය තුළ පුද්ගලයක් නැහැ ඉපදීමක් නැහැ. මේ නිරෝධයම නිවනට උපකාරයි. නිවන කිව්වේ මතුණු ඉපදෙන්න තියෙන ශේස්ත්‍රේ නවත්තපු එක. ඉපදෙන්න තියෙන ශේස්ත්‍රේ නතර කළ ජීවත් වෙන්න හින්දා සෝපදිශේෂ නිබ්බාන කිව්වා. හැම වෙලාවෙම අනුපාද බව, නූපදින බව, නොහට ගන්න බව, ජාති නිරෝධ. ඉපදීම නිරුද්ධ නම් ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සෝපායස නිරුද්ධಂತೆ. ඉපදීම නතර කළේ කර්ම රැස් වෙන එක නැති නිසා. කර්ම රැස් වෙන එක නැති උනේ මොකද්ද? හට ගන්න හැම දෙයක්ම නැති වෙන කියලා දැකපු නිසා. ප්‍රත්‍ය නිසා හටගත්තේ ප්‍රත්‍ය නිරුද්ධේ නිරුද්ධයි කියලා දැකපු එක නිසා මේ නිරෝධය නිසා නිවන සාක්ෂාත් උනේ. ඒ නිසා නිරෝධෝ නිබ්බාණං කියන මේ නිරෝධය නිවන පිණිස. හැබැයි යා මේක බලලා නෙමෙයි දකින්න සකස් කළා. මොකක් නිසාද? භව වැස්ම අයින් කළා. මෙයා කළේ. ඒක කළේ මොකද්ද? උපාදානයි. හතර උපාදානය අයින් කළා. සතර උපාදානයේ මිදුණු නිසා භව වැස්ම අයින් වුණා. භවය නැති වුණා. ඒ හින්දා ඇත්ත දැක්කා. ඒකයි හතර උපාදානයෙන් මිදුණා නම් රහත් කියලා කියන්නේ ඉතුරු ටික ඉබේ වෙන්නේ. භවය අයින් වෙනවා. අයින් වෙනකොට හටගත්ත දේ නැති වෙනවා. නැති වෙනකොට කර්ම සකස් වෙන්නේ. සකස් වෙනකොට ඉපදෙන්නේ නැහැ කියලා සිද්ධාන්තයට ශනේකින්ම ඔක්කොම වෙලා ගිහිල්ලා තියෙනවා. උපාදාන වශයෙන් හතර උපාදානෙ මිදෙනකොටම නිකම්ම නිවන් දැක්ක නෙමෙයි. භවය නැති වෙලා ඇති වෙන දේ නැති වෙන ඕවට කල යුතු දේවල් නැහැ. මොකෝ භව වැස්ම නැති වෙනකොටම හටගත්ත දේ නිරුද්ධයි කියන එක පෙනෙන තැන මනස බලන්න ඕනේ නැහැ. උත්සාහය ඕනේ නැහැ. ආවරණය දුර වෙනවා. හටගත්ත දේ නිරුද්ධයි කියලා දකිනකොට දැකපු අහපු දේවල් රැස් වෙනකම නෑ. හටගත්ත දේ නිරුද්ධයි නම් ඇති බව හිටිනවා. ඇති බවට කර්ම සකසුන් නැත්තම් ප්‍රතිසන්දි විඥාණයට ආහාරයක් තියෙද? ප්‍රතිසන්දි විඥාණයට ආහාරයක් නැත්තම් ඉපදීම ඉපදුනේ නැත්තම් ජරා මරණය ශේස්ත්‍රේම නතර වෙලා. උපාදාන වශයෙන් නොගන්නවා කියන સિદ્ધාන්තය වෙනකොට ඉතුරු ටික ඉබේම වෙලා තියෙන. ඒකයි රහතන් වහන්සේ සතර උපාදානයේ මිදිලයි රහත් උනේ කියලා කියන්නේ කියන එක කියන්නේ. එතකොට ඒ ශේස්ත්‍රය ආපු ගමම මග විශාලයි. අපිට මේ තැන් වල තියෙන સિદ્ધාන්ත එක බෙලකට හොයාගන්න බැරි කම තිබිලා තියෙන්නේ. අපි එතනට වැටෙනවා මෙතනට වැටෙනවා. නමුත් වෙන්නේ ඔක වෙලා තියෙන්නේ. උපාදානේ නැති වෙච්ච ගම භවය නැති වෙනකොට යං කිච්ච සම්පදේ ධම්ම සම්බන්ත නිරුද්ධම්ම කියන තැන ධම් කෙලස් රජස් නැති කෙලස් මලදී දහම් එළඹම සිටින සාක්ෂාත් වෙනවා. තම සන්තක වෙනවා. එතකොට මොන තරම් දෙයක් දැක්කත් දැකපු දෙයට හිතුවත් කිව්වත් කළත් නොහිතුවත් නොකිරුවත් නොකළත් රැස් වෙන්නේ. රහතන් වහන්සේලා හිතනවා කියන කරනවා කුසල ධර්ම සිද්ධ කරනවා තව අයට උපකාර කරනවා ඒත් පින් රැස් වෙන්නේ. අකුසල කෙරෙන්නේ මොකද නිවිච්ච මනස. එතකොට කර්ම රැස් වුණොත් මත්තේ ඉපදීම නතරනවා. ජාතිය පනවන්න බලාගන්න මේ ජීවිතේ නෙමෙයි. ඊගාවතනේ. නැවත විඥානයක් සවිඥානිකවල ජරා මරණ දුකට යන්නේ. ඉපදීම නතර කළා. ඒ නොඉපදීමටයි නිවන කියලා කිව්වේ. ජීවත් ඉද්දිම ඒ ටික සාක්ෂාත් කරගත්ත හින්දා සසර ඉපදීම නතර කළා
අන්තිම දේහදාරී විදිහට ජීවත් වෙන එකටයි නිවන් දැක්කා කියලා කිව්වේ. ඉපදීම නතර කළොත් නිසා. ඒ ඉපදීම නතර කරපු සිද්ධාන්තයටයි නිවන කියලා කිව්වේ. ඒ නිවනට මේ නිරෝධී උපකාර නිසා ආහාර නිරෝධයම නිවනට උපකාර වෙන පරියායක් තියෙයි. නිරෝධෝ නිබ්බාන. තේරුණා මේ කියන දේවල්. ඒකම කෙනෙකුට ආහාර නිරෝධයට අදිමුක්තව හිත යොමු කළ සමාධිගත වුණා කියලා. භවයේ නිරුද්ධ වුන්නේ විස්කම්බණයක් නිසා යරක පෙනෙන්නේ. එයාට උපාදානය අතහැරුන්නේ යට කළා යන්නේ. භවයේ අයින් වුන්නේ හටගත් දේ නිරුද්ධයි කියන ස්වභාව දැක්ම නැහැ. කර්ම සකස් වෙනවා කියන එක නතර කළා නැහැ. ඉපදීම නතර කළා නැහැ. එහෙම තියෙද්දී උවමනාවෙන් නිරෝධී ආරමුණු කළ ඊට සමවැදිලා පුද්ගලයා ඉන්නවා. පුද්ගලයාට හසු වෙච්ච දේක් තියෙනවා. මේක කළ එකක් නෙවෙයි. අරක පිළිච්ච එකක් මේක කරපු එකක්. මේද නිරෝධයක් ওই නිරෝධයට බලන්න පුළුවන් කෙනෙකුට. හැබැයි ඒක නිවන වෙන්නේ නැහැ. ඒකයි නිරෝධය අල්ලන්න යන්න එපා, නිරෝධය බලන්න යන්න එපා කියලා කියන්නේ. පුද්ගලයා බලන්න ඉන්නවා. ඒක උපරිම කළාම වෙන කිසිම දෙයක් නැතුව ඒ නැතිකමට, ඒ ශුන්‍යතාවයට, නිරෝධ ස්වභාවයට සමවදින්න පුළුවන්කම තියෙයි. ඒකේ උච්චතරතම අවස්ථාවට ගියාම නැත්ති කිසිවක්ම නැහැ කියන තැනකට යන්න පුළුවන්. නමුත් ඒද සංකතයි. පුද්ගලයා ඉන්නවා සකස් කරගත්ත එක. එයා නිරෝධයි කියලා බලලා එයා හදාගත්ත එකට එයා සමවැදිලා ඉන්නේ. වෙන සිද්ධියකට නෙමෙයි. එයා නිරෝධයක් හදාගෙන හටගත්ත දේ නිරුද්ධයි කියලා බලලා ඒ තමන් බලපු නිරෝධ සංඥාවට සමවැදිලා ඉන්නේ. බොහොම සියුම් සිද්ධියක්. එතකොට නිරෝධයයි නිවනයි එකක්ද වෙන ක්‍රමයක් තියෙයි. නිරෝධයයි නිවනයි දෙකක්ද වෙන ක්‍රමයක් තියෙයි. අපි කියමු නිරෝධයයි නිරෝධ සත්‍යය එකක්ද දෙකක්ද කියලා අහන સિદ્ધාන්තය කියන්නේ ওই ශේත්‍රය තමයි පෙන්වන්නේ. තණ්හා නිරෝධය නිවනයි කියලා කියන්නේ. මතු ප්‍රතිසන්දිට යන්න තියෙන තණ්හාව ඒ ඉපදෙන ටික ඒ කියන්නේ කර්ම තිබුණු තණ්හා උපාදාන වෙලා යනවමනේ. කර්ම ශේත්‍රයෙන් අතර කළ තණ්හාවට ඉඩ හදලා නැතිනම් ඒකට කියනවා ඒ නිරෝධය නිරෝධ සත්‍යද වෙනවා. නිරෝධය නිරෝධ සත්‍යද වෙනවා. හැබැයි ආහාර නිරෝධය නිරෝධ සත්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ පරාසය පුළුල් තේරුම් ගන්න ඕනේ. අපි පුතේ ඔය හැම එකක් ගානෙම නුවණ රිංගල තිබුණොත් තමයි අපි ඔය දුල දක්ෂ වෙලා තිබුණොත් තමයි අපිට කවදා හරි දවසක සාසනයට සේවයක් කරන්න පුළුවන් වෙන්නේ. හොඳට හිතන්න වෙනවා. එතකොට ඔන්න දැන් අපිට ඇත්තටම කවුරුත් කියවන ඍජුව පිරිසිදුවම මේ ජීවිතයේ උත්සාහය මත විතරයි පදනම් වෙලා තියෙන්නේ. එච්චර දර්ශනීය පිරිසිදුයි අපිට නිවන් දකින්නවා කියන තැනකට හම්බ වුණොත් තමයි උත්තරේ අපිට කරන්න පුළුවන් බය නැතුව. ඒතකොට අපි දන්නවා ඉපදීම සසර ඉපදෙන තාක් ජරා මරණ දුක් වේරේතිය අසුරය මොනවා හරි දේවල් වල විඳිට වෙනවමයි. ජරා මරණ දුක් හිස් වෙන්නේ සසර ඉපදෙන තාක්. ඉපදීම නතර වෙන්නේ කර්ම රැස් වෙන තාක්. සංකරපච්ච විඥානයි. කර්ම රැස් වෙන එක නතර වෙන්නේ අපෝමේ පුරාවර්තනයක්. කර්ම රැස් වෙන එක නතර වෙන්නේ මොකද්ද? අවිද්‍යාව තිබුණා. අවිද්‍යාව කියන එක තියෙනවා හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක පෙනෙන්නේ නැත්තම්. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක පෙනෙන්නේ නැහැ භවය ඇතිතා. භවය කියන එක තියෙනවා නැති වෙන්නේ නැහැ උපාදානය ඇතිතා. උපාදානය කියන එක නැති වෙන්නේ නැහැ නැති කරන්න බෑ පංච උපාදාන ස්කන්ධය පිළිසින් දකින්තා. රූප ටික හොඳට ඕගොල්ලෝ පෙන්නලා තිබුණ සිහි වෙනකොට සිහි වෙන විතර්කේ යට කරගත හැකි. වේදනාව කියන එක චෛතසිකයක් ස්පර්ශයෙන් උපදින්නේ කියලා ඒක දැකපු රූපායතනයටවත් ඇහුණු සද්දායතනයටවත් ගැට ගහන්නේ නැති ඒක ආරම්මණය වෙනම එකක්. වේදනාව පොට්ටබ්බෙන් ආපු දෙයක්. ඒකද පොට්ටබ්බේ විතර නැහැ කියලා වේදනාව පිරිසිදු ඉගෙනගෙන තිබුණොත් සංඥා සංඛාර කියන ස්කන්ධ ටික ඉගෙනගෙන තිබුණොත් විඥානය කියන්නේ මේ වගේ સિદ્ધාන්තයක් උනේ ඒක එච්චරයි. විඥානයේ මායාවක් කියන මේ වගේ ඔක්කොම ටික එකතු කරලා ගත්ත දේකුයි මේ සිහි වෙන්නේ කියලා ඉගෙනගෙන තිබුණොත් ඔයගොල්ලන්ට පංච උපාදාන ස්කන්ධයකට උපාදාන නොවී ඉන්න පුළුවන්. ඒක යට කළ හැකි.
එහෙම නැති වුණොත් කිසි කලක කවමදාවත් පංච උපාදානස්කන්ධයට උපාදාන නොවි ඉන්න බෑ. සිහි වෙන දේ යට කරන්න බෑ. මොකද සජීවී කළා තියනවා මේ වැරද්ද උගලංග. ඇත්තටම ජීවත් වෙච්ච ශේස්ත්‍රයක් හදලා තියෙන ජීවත් වෙච්ච තමනුත් අනිත් අයත් එක්ක. එහෙනම් ඒ ශේස්ත්‍රය බොරු කරලා පෙන්නන්න වෙනවා. මම අවුරුදු ගානක් අම්මයි අප්පච්චි මල්ල එක ජීවත් වුණේ කියන ශේස්ත්‍රයක් මට තියෙනවා. එහෙනම් මේ හැම තැනකම තිබුණු સિદ્ધාන්ත ටික මට සැබෑ ඇත්ත විවරණය වෙලා තිබුණොත් විතරයි මට මේක මනෝමය સિદ્ધාන්තයක් මේ ඔක්කොම එක හිටියා කියන සිද්ධිය සිහි වෙන සිද්ධිය යට කරන්න පුළුවන්. මෙහෙම තැන් ටිකක් ඔක්කොම එකතු කරලා නේද මේ හදලා තියෙන්නේ කියන එක පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ හේතුඵල දා පටිච්ච සමුප්පන්නයක් බව ප්‍රත්‍යයෙන් හදාගත් එකක් බව අපිට හිතන්න පුළුවන්. මිදි ටිකකුයි කෙසෙලුයි අඹයි. මිදි කියන්නේ වෙනම එකක්, කෙසෙලු කියන්නේ වෙනම එකක්, අඹ කියන්නේ වෙනම එකක්. තුනම එකට දාලා මෙරිකලා පානයක් හදලා බොනකොට හරි රහයි කියනවා. දැන් මේක ප්‍රත්‍යයෙන් හදාගත් එකක්. ඊට පස්සේ එයා මෙහෙම පානයක් තියනවා කියලා හිතනකොට එයාට පෙන්විය යුතු ඔහොම පානයක් කොහෙවත් නැහැ මේ ලෝකේ. බොන ටික මිසක වෙන කොහෙවත් නැහැ ලෝකේ. මේ රස කෙසෙල් වල නැහැ, මේ රස මිදි වල නැහැ, මේ රස අඹ වල නැහැ. ආපහු යන්න බෑ යාට. සිහි වෙනවා මිදි කියන පානේ රසය. තණ්හා කළ යන්න ශේස්ත්‍රය නැහැ. පෙන්නනවා ආපහු පටිච්ච සමුප්පන්න බව. ඕක මිදි අඹයි කෙසෙලු ටිකේ එකතුව හදාගත් එක. ඔය රස තියෙන ඔබ ඔය සීකරන ටිකේ විතරයි. බොන ටිකේ විතරයි. බැරි වෙලාවක නොපෙන්නුවොත් මිදි රස හොයාගෙන ඕගොල්ලෝ මෙහිටයයි. ගියාම ඕගලන්ට ආයෙත් අඹයි මිදි ඕව ටික එකතු කරන්නයි වෙන්නේ. එකතු කළාම හදාගත්තොත් මිසක ඒ පැත්තේ මේ පැත්තට මෙනවා මිසක ඒ පැත්තේ නැහැ. කිසි වෙලාවක මේ හරි පටිච්ච සම්පන්න සිද්ධිය දැක්කොත් බාහිරට යන්න බෑ. අම්මව සිහි වෙලා කතා කරන්න ඕනේ කියන සිද්ධිය සිහි වෙලා යන්න බෑ. කතා කරපු එක වෙනස්, සිහි වෙච්ච එක වෙනස්, දැකපු එක වෙනස්. ওই වගේ තැනකින් ඔයගලන්ට පෙන්වන්න වෙනවා. මේ මිදිපානේ පටිච්ච සමුප්පන්න බව පෙන්න ගන්න ඔයගලන්ට බැරි වුණොත් මොකද වෙන්නේ? මේ රසය හොයාගෙන අපහු යනවාම. ඒ වගේමයි බලන්න මිදි අඹයි කෙසෙලුයි කියන තුන නිසාම එකතු වෙච්ච රසය ඒ එකතු වෙනකොට මේ පැත්තට හැදුනට අනිත් පැත්තට යනවද කියන්නේ? ඕකම වෙන්නේ ධාතුනානත්වය නිසා ස්පර්ශනානත්වයක් වෙනවා. ස්පර්ශනානත්වය නිසා ධාතුනානත්වයක් වෙනවා. අනිත් පැත්තට යන්නේ. ධාතුනානත්වය නිසා වේදනානානත්වයක්, ස්පර්ශනානත්වය නිසා වේදනානානත්වයක් වෙනවා. වේදනානානත්වය නිසා ස්පර්ශනානත්වයක් වෙනවා. කෙසෙලුයි මිදි අඹයි නිසා මෙහෙම රසයක් දැනෙන්න පුළුවන්. මේ රසය ආපහු කෙසෙල් අඹ පැත්තට යන්නේ. ගියොත් කෙසෙල් වෙනම, කෙසෙල් වල මේ රස නැහැ, අඹ වෙනම, මිදි වෙනම. ආපහු ඒ තුන එකතු වුණොත් එහෙම එකක් හැදෙයි. ආයෙත් අනිත් පැත්තට යන්න බෑ. පුට්ටෙල් එකක් වගේ. උඩට එනවා වතුර අනිත් පැත්තට යන්නේ. වගේ සිද්ධිය. මේ සම්මා දිට්ඨිය ඇත්ත තියෙන්නේ කෙලෙස් වශයෙන් අනිත් පැත්තට ය아가න්න බැරි විදියට. ওই ටික පෙන්වුවොත් පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් භවයට යන්න බැරි විදියට තියෙන්නේ. භවය සකස් වෙන්නේ නැති විදියට. උපාදානය කියන්නේ භවය හැදෙන විදියට තියෙන්නේ. උපාදාන වෙන්න බෑ. පංච උපාදාන ස්කන්ධය පිළිසින් දැක්කොත් උපාදාන වශයෙන් භවය හදාගන්න බැරි විදියට තියෙන්නේ. ඉතින් අන්න ඒ ගැන හොඳ අත්දැකීමක් තියෙන්න ඕනේ. පංච උපාදාන ස්කන්ධය මැඩලා උපාදාන වශයෙන් නොගෙන නචකින්ච ලෝකේ උපාදීති. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්නවා වෙන්න නම් ඕගොල්ලෝ ජීවත් වෙච්ච ලෝකයේ සජීවීකරණය කරන එක නතර කිරීම සඳහායි ස්කන්ධ ටික පිරිසිදු දකින්නේ කියන උත්තරය තියාගන්න. ධම්මසංගණී ඉගෙන ගත්තේ ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගත්තේ ඇත්තටම මෙච්චර කල සජීවී වෙච්ච ලෝකයක් තිබුණා කියන එක බොරු කරගන්නයි කියන එක දැනගන්න ඕනේ. එහෙම වුණොත් නියෝගලන්ට පුළුවන්
මේක විතර්කයක් කියන තැනට හිත තියලා ඈතර වෙන්න. අපි මොන තරම් පය ගහලා ධර්මයක් කතා කළත් අපි ඔප්පු කළ සජීවී ලෝකයට මේ ධර්මය ඉගෙන ගත්ත එකේ උත්තරේ තියලා ලෝකේ බොරුවක් කියලා පෙන්නලා නැහැ. ඒ හින්දා අපිට සිහි වෙනකොටත් ඒක බොරු කියලා අත්විඳින්න දකින්න බෑ. ඒක ඇත්තම වෙනවා. ඇත්තම විවිධයගෙන බොරු කිය වචන ටික කිටින ජීවිතේ විසඳෙන්නේ ඇත්ත බවයි. ඒ නිසායි මේ පංච උපාදාන ස්කන්ධේට තියෙන උපාදානය ගෙවා ගන්න ලෝකේ කාටවත් බැරි වෙලා තියෙනවා. ඉතින් මේ තරම් පිටකේ බලන්න ඉගෙන ගන්න ධම්මසංගණේ ඉගෙන ගන්න ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගන්න කිව්වේ පංච උපාදාන ස්කන්ධේ පිරිසෙන් දකින්නයි කියලා කියනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද ඒ කලේ? මෙච්චර කාලයක් ජීවිතයේ ඇත්තම කරපු සිද්ධාන්ත ටික ලියන්නයි ඇත්තමයි කියපු සිද්ධි ටික විශ්ලේෂණය කළා ඒ තුල තිබුණු බොරුව හෙලි කරලා දෙන්නයි ඒ සිද්ධාන්ත අපිට හම්බෙලා තිබුණු තැන්වල ඇත්ත පෙන්න ගන්නයි මේ ටික ඉගෙන ගත්තේ අපි. ඒ ටික කළාම ඕගලන්ට පුළුවන් සිහි වෙන දෙ කිසිදු වෙහසක් නැතුව උපාදාන වශයෙන් නොගන්න. සමහර විටක කිලෝ 150ක විතර මහ විශාල බර ගල අපිට උස්ස ගන්න බෑ. නමුත් 4-5 දිනක එක්කවත් උස්ස ගන්න බෑ. නමුත් අපි liver එකක ආධාරයක් තියලා උපායශීලව සමහරට තනියම උස්සනවා. නේද? ඒ වගේ ලෝකයේ කෙනෙකුට ලේසියෙන් ඈතර වී ගන්න බැරි කෙලෙස් ඕගයක් සැඩපහරක් මේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනවා කියන එක. නමුත් අපි මේ ධර්මතාවයන්ගේ බලෙන් පහසුවෙන් ඈතර වෙනවා. හැබැයි තේරුම් ගන්නට ඕනේ එකයි ධර්මයේ ඉගෙන ගත්තේ ධර්මයේ දැනගන්නේ ධර්මයේ ඉගෙනගත යුත්තේ දැනගත යුත්තේ ඇයි කියන එක. එහෙම නැත්නම් අපි ධම්මසංගණේ ඉගෙනගෙන තියනවා කියවලා තියනවා උගන්වලා තියනවා අනිත් පොත්පත් ඉගෙනගෙන තියනවා ස්කන්ධ ධාතු ආයතන කියවලා තියනවා විභංග ප්‍රකරණේ ඛණ්ඩ විභංගය කියවලා තියනවා ඉගෙනගෙන තියනවා ධම්මාදී විභංගය ඉගෙනගෙන තියනවා. හැබැයි භාවනා කරනකොට අපිට ඒකේ අත්දැකීම් උදව් වෙලා නැහැ. ඒක වෙනම ඉගෙනගෙන තියෙයි. නමුත් ඒක උදව් කරගෙන නැහැ. ඒ හින්දා අපිට මේක විනිවිද යන්න බැරි වෙලා. නමුත් ඕගොල්ලෝ ටික ඉගෙන ගන්න උදව් කරගන්නවා කියනකොටත් ඒක උදව් කරගන්නවා කියේ මොකේද? අන්න අර සජීවී කරපු ලෝකය විනිවිද දකින්න තියෙන ওই ටිකෙන්. එදාට මම රෝසමලකින් වනේ කියන સિદ્ધාන්තේ මනෝමයමයි. ඒ කියන්නේ එයාට මනස පිළිබඳින් හමු වෙන සැබෑ ලෝකෙන් හම්බ වෙන්නේ නැහැ. බලනකොට ඇහෙන්නේ නැහැ. ගඳ දැනෙන්නේ නැහැ. ගඳ දැනනකොට අහු වෙලා නැහැ. කෙසෙලු යඹයි මිදී නිසා ආපු පානය වගේ රෝසමලක් ඉඹපු සුවඳ සිහි වුණා. හරිද? දැන් මිදී තුනම එකතු කරලා පානේ බොනවා. මේක බොරුවක් කියලා යාට අල්ලගන්න පුළුවන්කම තියෙන සැබෑ ලෝකෙට යන්න හැදුවාම මෙහෙම එකක් නැහැ. ගියොත් මට බලන වෙලාවට අහු වෙන්නේ නැහැ. අහු වෙන වෙලාවට සුවඳ දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ කියන සිද්ධියකින් ලෝකෙ තියෙන්නේ. කිව්වහම අනිත් පැත්තට යන ඒ හින්දාම මේ රෝසමලක් ඉඹපු බව හැදිලා තියෙනවා පටිච්ච සමුප්පන්නයි. අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. නමුත් ඒක සිහි කරගෙන ආයේ සංකතයට යන්න බෑ. භවය හදා ගන්න බෑ. මේ පංච උපාදානස්කන්ධ සිහි කළා. ඒ විදිහට උත්තර සපයමි ඉගෙන ගන්න කිසිදු අපහසුයක් නැතුව නොබෝ දිනකින් සතර උපාදානෙම මනස මුදව ගන්න පුළුවන්. සතර උපාදානෙම මිදිලා භවය නැති කළ හැකි. භවය නැති වුණොත් නිවන් දැක්කා. නිවන් දකින්නවා. භව නිරෝධය නිවනයි කියලා කිව්වේ මේ නිසා. භව නිරෝධය වෙච්ච ගමන්ම යතහ භූත ඥාන දර්ශනය එළඹ සිටිනවා. මොකද යතහ භූත ඥාන දර්ශනය? ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නදී ආහාර නිරුද්ධ නිරුද්ධයි කියන නුවණ දැක්ම එළඹ සිටිනවා. එළඹ සිටියොත් මොකද වෙන්නේ? විද්‍යාව උපන්න අවිද්‍යාව නැ කර්ම රැස් වෙන්නේ නැහැ. දැකපුවහපු දේවල් හිටින්නේ නැහැ. එහෙම වුණොත් නැවත ඉපදෙන්නේ. එතෙන්ට ගිය හැටියම ඕගොල්ලන්ට අපුබ්බං අචරිමං පෙරපසු නැතුව නෝනක් වෙන මොකද කීනා જાති ඉපදීම නැති කළා. ඇයි හොඳට තේරෙනවා දැන්. ආයේ සසර ඉපදෙන්න තියෙන ශේස්ත්‍රයම නැති කළා.
කර්ම රැස් වෙන්නේ නැති මනස Tamanට තේරෙනවා. රැස් වෙන්නේ නැති හටගත් දේ නිරුද්ධයි කියන එක එළඹ සිටින නිසා. කියන જાති ඉපදීම නැති කළා මන් දිනුවා. උසිත බ්‍රහ්මචර්ය මන් සීලයක පිළිහිලා සමතකමට හිත වඩ පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැක උපාදාන වශයෙන් නොගන්න උත්සාහවත් වුණා නම් ඒක කළා ඉවරයි. කතං කරණීය කළ යුත්තේ කළා. නාපරං හිතතය මත් එකට යුත්තක් නැහැ. කියන ප්‍රත්‍යවේක්ෂ ඥානය තමයි සන්තක වේ. ඔය දැක්මට සමගාමී. අපිට පිස්සු හැදිලා නතර වෙයිද? හරියයිද? ඕව අවශ්‍යම නැහැ. ප්‍රාර්ථනාව නිවන් දකිද නැද්ද කියන කෝණය. නිවන් නොදක්කොත් තමයි බුදේ මේ විදිහට නුවණකින් යුක්තව පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ අරගෙන සැබෑ ලෝකයේ බොරු කරන්න හදන බොරු කරලා පෙන්නකොට මේක කලේම මෙච්චර කල් සජීවී කරපු ලෝකෙට තියලා ඒක බොරු කරපු එක. ඒකයි බොරුව මිසක සැබෑවටම ලෝකේ හම්බුණා කියලා හම්බ වෙච්ච පැත්ත බොරුව මිසක ඒක ඇත්ත නෙමෙයි. ඒක ඇත්ත කියලා පෙන්නපු පැත්තයි බොරු කියන එකට එයා එනවා මේ ටික ඉගෙන ගන්නකොට ඉබේම. එහෙම දෙයක් තියනවා කියන එක බොරු කියලා ඒක වට ගන්න පුළුවන් සැබෑ ලෝකෙ තිබුණේ මෙහෙම ඇත්තක් කියන එක දකින්න නිසා. අන්න එතෙන්ට එන්නේ. එතෙන්ට ආවහම ඒකාන්තයෙන් මේ ජීවිතේම කෙලෙස් පිරිනිවීම සිද්ධ වෙනවම. මේ විදිහට නිවන දැකලා ඉපදීම නතර කළා ස්කන්ධ පරිහරණය කරන කෙනාට කියනවා සූපදිශේෂ නිබ්බාන. එයාගේ ජීවිතය මේ මුළු ලෝකයකටම වස්තුවක්ම යහපතක්මයි. ඉතින් මේ ශාසනයේ අද මේ තැන දක්වා ගත්තාම මේ වගේ අර්ථයක් තියෙන තැනක එක එක්කෙනා මොන තැන් වලින් ඇදලා මේක නිකන් හරියට මීයන් විසින් කප අවුල් කරලා දර රෙදි වෙනකන් නූල් කැටියක් වගේ කියන්නේ ඒ වගේ වෙලා කරගෙන තියෙන්නේ. ගෙතුණු පබ ගාලා ගෙතුණු තන බිස්සක් වගේ වෙලා මේ ලෝකේ කරගෙන තියෙන්නේ. අරෙන් අදිනවා මෙහෙන් දන්නවා නිවන හොයාගත්තා කියනවා. අවුරුදු දහස් ගානකට පස්සේ පිරිසුදු බුද්ධ වචනේ හොයාගත්තා කියනවා. ඕක පිටක නෙමෙයි කියනවා. ඕක බමුණු මත කියනවා. මේක ලියා ගන්න බැරි හින්දා. ඕක හැම වෙලාවෙම තමන්ට ආදේශ කර මට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කොහොමද කියන තැනකට ගියොත් විතරමයි ලියන්න පුළුවන්. ওই ටික කරලා බලන්න පුද්ගලයා ඉදීද කියලා. පුද්ගලයෙක් නිවන් දකීද කියලා. දැකපු පුද්ගලයෙක් ඉදීද කියලා. නිවීමක් ලැබෙන්නේ නැද්ද කියලා වෙනවා. ඉතින් ඔන්න ওই ටික මතක තබා ගන්න ඔය ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැහැ. අර විපාක ටික තණ්හා නොකරන මේ විපාක ටික තමයි අපිට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කුසල අරගෙන. ඒ කියන්නේ එහෙම එකක් හම්බෙන්නේ නැහැ අපිට පංච උපාදාන ස්කන්ධය කියන තැනකින්මයි හම්බ වෙන්නේ. එතන ඇත්ත කරන්න එපා. එතන ලෙහන්න බර අඩු කරන්න. එතකොට මේක මනෝමය සිහි වෙනදී උපාදාන වශයෙන් නොගන්න පුළුවන්. ඊයේ මම මේ ටිකේ පෙන්නුවේ ඕගොල්ලන්ට ওই ශේස්ත්‍රයේ මේ තරම් ගැඹුරකට යන්න තියෙනවා කියන එක කියන්න. මෙහෙමත් ගත්තත් භවය. මේවත් උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැතුව ඕගොල්ලෝ ගෙවාගත්තු යුතු සිද්ධාන්ත කියන එක. තේරුණාද කියපු ටික? ඉතින් මේ කියලා දුන්න කරුණ ටික අතිශයම වටිනවා. හොඳට මතක තබා ගන්න. ඇත්තටම මම ඇති දවසක වුණත් මත්තේ හිටියේ නැතත් හිටින් පස්සේ ජීවත් වුණේ නැතත් ඕගොල්ලන්ට මේ තව ඕක ලිහිල් වෙන්න පැහැදිලි වෙන්න තව පැතිකඩවල ගොඩාක් ඇති. නමුත් ප්‍රධාන සිද්ධාන්ත ටික ලිහිලා තියෙනවා මේකේ. ඊටු ටික ඕගොල්ලන්ට ලෙහා ගන්න බැරි නෑ. තව හොඳට ධර්මයේ විනය ඉගෙන ගන්න. මෙන්න මේ විදිහට ඉගෙන ගන්න තමන් කොහොම හරි මිදලා මේ අහිංසක ලෝකයට සත්‍ය වූ සැබෑම විදිහට ඉපදීම නතර කරගන්න යන ප්‍රතිපදාව පෙන්වන්න. මේ ජීවිතයේ සිද්ධිය නෙමෙයි. දැන් මේ එකට සීත උෂ්ණ ආවුව බඩගින්න පිපාස මේ ටිකෙන් දුක් විඳින්න වෙනවද? හටගත්ත මේ කය ඒක ආත්ම කරගෙන විඳින දුකත් නැති වෙනවා. මත්තේ ඉපදීමත් නැති වෙනවා. කයක් සවිඥානික වෙන කමම නැති වෙනවා. අපි කෙලෙස් කොච්චර නැති කරුවත් මහා උණු වතුර කේතලයක් කයට හැරුණොත් ඒ දුක් විඳින්නම වෙනවනේ. උපන්නොත් ඒ දුක විඳින්න වෙනවා. නොයිපදීමම සැපක් කියලා කියන්නේ ඒ නිසා.
ඒ වගේ සියලු දුක් එක මිනිසෙක් හරි බේරගත්තොත් ඒ විතර කල්මාන මිත්‍රකම කෝටි ගණනක් අවශ්‍ය නැහැ පුතේ මේ බණ අහන්න අපිට. පින තියෙන අපේ බණ අහන්නේ නැහැ ගොඩක් දෙනෙක් අහගෙන යන්නේ කියලා එහෙම හිතන්න එපා. අපි ආවේ අපේ වැඩේ කරගන්න එක්කෙනෙක් අහුණත් මට ඇති මම කෝටි ගානකට ධර්මාභිසමය කළා. ඇයි? එක්කෙනෙක් සසරේ ඉන්නකොට මේ ලෝකේ යම් තාක් අද මිනිස්සෙයිද ඔය හැම ක්‍රමයකටම ඉපදෙන්න පුළුවන්කම තියෙයි නා. එයා සසරේ හිටියෝ. අපි මෙතන 25ක් ඉන්නවා නම් මේ එක්කෙනෙක් නිවන් දැක්කා කියන්නේ සසරේ හිටියොත් මේ ඉන්න 25 ක්‍රමයට මෙයා ඉපදෙනවා නම් අපි 25 දෙනෙකුට නිවන අවබෝධ කෙරුවා වෙනවා. මම කියන එක තේරෙනවද? මේ මුළු මහ ජනතාවටම නිවන අවබෝධ කෙරුවා වගේ වෙනවා එක්කෙනෙක් අවබෝධ කෙරුවා. ඒක වටිනවා. ඉතින් අපිට පුළුවන් අහිංසක ලෝකයේ ඇස් දෙකේ කඳුළු නිවන්න අපි වීර්යය කටයුතු පුතේ බඩගිනි වෙලාවටයි කන්න ඕනේ. බඩ පිරුණාම අවශ්‍ය නැහැ. ශාසනයේ පිහිටක් ඕනේ වෙලාවටයි මගේ පුතේ ශාසනයට පිහිටක් තියෙන්න ඕනේ. අද ඕනේ ආත්මార్థකාමී ඔලු ටිකක් නෙමෙයි. අපි කොහොම හරි කරගන්නවා කියලා නෙමෙයි. මම සසරෙන් මිදලා ශාසනයෙන් බේර ගන්නවා කියන කලන සිත් ඇති මනස් ටිකක් ඕනේ. මම ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව ඉතාම හොඳින් බණ ඉගෙන ගන්න. අහිංසක ලෝකෙට උගන්වන්න. කවුරු හරි කෙනෙක් තමන් කරන දේ සහේතුකව වැරද්දක් වෙන්නෝ දෙවරක් නැතුව සාදු කියලා තමන් ඉන්නේ එක අතහැරලා එක ගන්න. අපි ඉන්න තැන අපි කියන දේ අපිට වැරදි බව පේන්නේ නැතුව තියෙනකොට කවුරු හරි පින්නොත් අපිට කළ උපකාරයක් අපිට නිවන් දකින්න ඇත්තටම ඕනේ නම් අපි තිර වෙලා නම් ඉන්නේ. ඒ හින්දා හැම වෙලාවෙම කුඩා ළමයෙක්ගෙන් හරි පෙන්වෙන දේ නිහතමානීව ගන්න ධර්මයේ දන්නකම නිසා පුළුවන්කම නිසා කිසි වෙලාවක අනිත් කෙනෙක් හිලා දකින්න පහත් කරන තමන් උසස් කොට හිතන්නේ නැතුව නිහතමානී මනසකින් ලොකු කොට හැමදෙනෙකුටම බණ කියලා දෙන්න ලොකු කොට හැම කෙනෙක්ම ධර්මය ඉගෙන ගන්න පුළුවන් තරම් අපි මිදෙන ගමන් මගේ බුදුහාමරගේ ශාසනයට නැවත ජීවියක් ලබා දෙන්න උත්සාහවත් වෙන්න ඒක කරන්න පුළුවන් හොඳ තීක්ෂණ හොඳ ਵਿਚාරශීලී හැකියාවක් ඇති ඔලු ටිකකට විතරයි ආන්ද වගේ රිංගල යන්න පුළුවන් මේක අපි කියනකොටම මම නිකන් කියන්නේ ප්‍රඥාව නිවනයි කියන ටග්ගල උත්තර දී ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒක ඒ දරුවා ඒකට අකටයුත්ත කරන්නේ මම මේ කිව්වේ. ඒක ඔයගොල්ලන් මේ කියන එක නුවණෙන්ද මම කියන්නේ. ටග්ගල බලාගෙන ප්‍රඥාව සංකත දසංකත සංකතයි. ප්‍රඥාව නිවන එහෙනම් නිවන සංකතයි කිව්වා. එහෙනම් හරිද උත්තරේ? ඒ වගේ ශනිකව සහේතුක වෙන්න ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම සහේතුකවත් වෙන්නකොට සාදු ඇත්ත කියලා පිළිලා හිතෙන්න පුළුවන් සාදු ගතියක් තියෙන්න ඕනේ. අපිටම ඕනේ මගේ පුතේ තව දන්නා බවක හිර වෙන්න නෙමෙයි. තව දන්නා තැනක හිර කරන්න නෙමෙයි. සැබෑවටම ඒකාන්ත ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න. ඒ කිව්වේ නැවත මේ වගේ කයක් සවිඥානික වෙන නැවත ඉපදීම නතර වෙන්න. මේ අන්තිම ශාරීරිය දරන ආත්මය කරගන්න යෝනේ. ආයේ මේ වගේ කයක් දරන්නේ නැහැ කියන තැනකටපත් වෙලා ඒ බඳු තැනකට අහිංසක ලෝකය ගණ්ඩයි අපිට ඕනේ. ඒක විතරක් ඉලක්ක කරගත්තාම එතෙන්ට තවල කාරුණික වෙන්න. ඒ මනස හරි සත්පුරුසයි. එයා විතරක් නෙමෙයි එයා මේ ලෝකෙට බිහි කළ අම්මා සුවපත් වෙනවමයි අප්පච්චි සුවපත් වෙනවමයි. මොකද එච්චර කැපකිරීමක් ඒ දෙමව්පියෝ කලා සම්බුද්ධ ශාසනයට යන ගණයට යනවා. ඉතින් හැමදිනාටම මතක් කරනවා ඒකාන්තයෙන් මේ ආපු ගමන් මග ඕගලන්ට ස්වාගතම් වතමේ ආසි ඒකාන්තයෙන් මට යහපතක් වුණා මේ ශාසනයට ආපෙක යහපතක් වුණා කියන පණිවිඩය හදවතින්ම කියන්න පුළුවන් වෙන දවසක් වේවා කියන එක ලැබේවා කියන එක ප්‍රාර්ථනා කරනවා. රහම රහතන් වහන්සේ නමක්ම ස්වාගතම් වතමේ ආසි ඒකාන්තයෙන්ම මේ ශාසනයට එම මට මනායමක්මයි නොමනායමක් නෙමෙයි. ඒ මේ ශාසනයට පැමිණීම මගේ මනාව පැමිණීමක්මයි කිව්වනම් ඒ වචනම මගේ පුතාලටත්
කියා ගන්න හැකි වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තිරුවන් සරණයි. මේ ආයතන ප්‍රභේද ඉගෙනගෙන තියෙන හින්දා ඔයගලන්ට හරිය පහසුවේ නුවණක් තියෙන කෙනාට අල්ලගන්න ආයතන 3-4ක් එකට එකතු කරලා කතාවල තියෙන්නේ. එතකොට ටක් ගාලා තේරෙනවා මේක බොරු. එහෙම දේවල් මෙහෙ තිබුණ නැත්නම් ඔක්කොම එකතු කරලා ඉන්න කතාව බොරුවක්මනේ. කියන තැනකින් හඳුනාගත්තාම මේක විතර්කයක්, මනෝමයයි, මායාවක් කියලා හඳුනගන්න හරිය පහසුයි. තේරෙනවද? එහෙම නැති වුණොත් බෑ. ඒ කියන්නේ එහෙම ආයත තුනක් එකතු වෙච්ච බව බාහිර තිබුණොත් ඒ වගේ හිතම ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්න. ඒකම මතක තබා ගන්න. මොකද්ද? උදේ කියපු ටිකත් මේ විදිහටම වටිනවා. මොකද්ද? අසුචි මිටිය යන තැන කර තියාගෙන යන එක. කවුරු හරි ඉන්නවද මේ ආරණ්‍ය පාම වෙලා? හිනා වෙනවනේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඒකත් හරි වටිනවා. ඒ කියපු සිද්ධාන්තේ මේ ආරණ්‍ය ඉස්සෙල්ලාම ආපු දවසේ තිබුණු නැවුම් බව, අලුත් බව හැමදාම තියෙනවා පුතේ. ඒ නැවුම් බව නැති උනේ කොහොමද? ඒ නැවුම් බව නැති කරගත්තේ කවුද? මොන විදිහටද කියලා හෙව්වනම් ඒ නැවුම් බව නැති කරගත්ත මේ ක්‍රමය තියාගෙන වෙන නැවුම් තැනකට ගියත් එතන ටංගල් නැවුම් බව නැති කර ගන්නවා. එතකොට මේ තැන දැන් එපා වෙලා කියලා ගියාම ඊගාවට යන තැන නොබෝ දවසක මේ විදිහට එපා කර ගන්නවා. නම් එපා කරගන්න එපා වෙන දැකලා එපා වෙලා මේ පරිසරයේ ඉන්නකම තියෙන කොහොමද හැදුනේ කියලා අපි කතා කළේ. ඒක ගොඩාක් වටි. ඕගලන්ටම ලැජ්ජා හිතෙයි. මොකද්ද? මම මෙච්චර මොනද කියලා මේ හැමදාම එකම ආරන්න එකම තැනම කැරගෙන මම කියලා දකිනකොට ඕගලන්ට ලැජ්ජා හිතෙන පරියායක් මම කියලා දුන්නා. ඒ ටික හොඳට මතක තියාගන්න. හැමදාම හැම මොහොතකම උපදින නැවුම් බවත් එක්ක ඕගලන්ට නැවුම් විදියට ඉන්න පුළුවන්. කිසිදු වෙනසක් නැතුව. එහෙම බැරි කෙනාට අපි නැවුම් බව හොයාගෙන හැමතැනම යනවා කියන්නේ අසුචි මිටිය කර උඩ තියාගෙන ගියා පැත්තකින් දිවව ඒ වටපිටාව ගතයි කියලා ආයෙත් යනවා. ආයෙත් තමන්ම ගෙනිච්ච අසුචි මිටිය ටික නිසා එන දුකද වටපිටාවේ තියෙනවා කියලා යන පුද්ගලයා වගේ වෙනවා. ඒ නිසා එහෙමත් බලලා මේ හැම පැත්තකින්ම ඕගලන්ට සතුටු වෙලා හිත හයි කරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ ටික ආපහු එවුවත් කමන්නේ. මට ආපහු ඒ විදිහට වචන ටික එන්න හොඳට ආව උදේ නම් ඒ ටික. හරියට ඒ ටික හරි වටිනවා. ඒ ටිකත් කරගන්න හොඳයි. එහෙනම් සාදුනාදයක් පවත්තන්නකෝ. හොඳයි එහෙනම් මගේ පුතාලා මේ දවස් කීපේම බොහෝම වමනාවෙන් ධර්ම ශ්‍රවණය කළා. භාවනා කළා පුහුණු වෙලා තමන්ගේ විමුක්තිය හදාගෙන ශාසනයටත් රැට දවසේදී ආරක්ෂාවක් පිණිස පවතින මහා කුසල ධර්ම රාශියක් සිද්ධ කරා. ප්‍රතිපත්ති පූජාවෙන් තුන්වම් පූජා කළා. මේ තුන විශාල කුසල ධර්මයක් සිද්ධ කරා. මේ සියලු කුසලයන් විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයට ඕගොල්ලන්ව මේ හැමදෙනාම බලාගෙන කටයුතු කරන අපේ රාහුල ස්වාමීන් වහන්සේ ආදී ඒ ස්වාමීන් වහන්සේලාට කශ්‍යප පොඩි හාමුදුරුවෝ ආදී මේ සියලු දෙනා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා. කුසල ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේත්වා කියලා ආශිර්වාද කරන ගමන් ප්‍රාර්ථනීය බෝධියකින් වහවහ උතුම් නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ධර්මය හේතුපොනිශ්‍රේ වේවායි කියලා තනවා. ඒ වගේම අපි සියලු දෙනාම සිද්ධ කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් ඒ වගේ මේ ආරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිග්‍රහිත ශාසන මාමුක්ෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේශිරු වඩා වර්ධනය කරගනිමින් දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ ස්ථානයන් කෙරෙහි මේ සියලු දෙනා කෙරෙහි නිරතුරුවම ලබා දෙත්වා කියන අදහසින් මේ සියලු පින් අප දෙවියන්ට සාදුනාදකින් අනුමෝදන් කරමු. ඒ වගේම අපිව පැවිදි කළා අපවත් වී වදාළා වූ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ආදී ඒ ශාසනය රැකගෙන ආවා වූ අතීත සංඝ පීඨ වහන්සේලාටත්
ඒ වගේම ගිහි ජීවිතවල ඥාතිත්වයෙන් පෙනී සිටින් මිය පරලෝ ගියා වූ ඒ දෙමාපිය ගුරුවර සහෝදර දූ දරුවෝ නෑදෑ බන්දු මිත්‍රාදී යම් ඥාති සමයක් සිටින ඒ සිළු දෙනාට අපි සිළු දෙනාගේම නම් නැසී කලුරේ කලාව සිළු ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා මේ පින්ින් අනුමෝදන්ව සුඛී සුවපත් වේ තුතුන් වන සරසත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරාට ඒ වගේම මේ ගොඩනැගිලි හදන්නට මේ නොයෙක් ආකාරයකට විය පැහැදම් කරලා කුටි ගෙවල් හදවලා හදන්න තියලා දම්පැන් පූජා කළා මේ සිව්පසයෙන් අපොපස්ථාන කරන්නා වූ යම් දායක කාරකාදී සිටිනම් ඒ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා මේ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් ඒ අයද සසර වසනතුරු සාපේපාසාදී බියකට දුක දුප්පත් අසන දෙන්න භාගයටපත් නොවේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙනසි පැමිණ වැඩවදාලා නිවෙනින් සෙනසෙට ඒ සෑම දිනකටත් මේ පින් හේතු පාරමී වේවායි කියලා ඒ සිළු දායක කාරකාදින්ට මේ පින් පෙත අනුමෝදන් කරන ගමන් සියලුම පින් කැමති සත්වෝ මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත්ව නිවෙනින් සෙනසෙත් කියලා සිතනවා හැම දිනකටම කෙරුවන් සරණයි